හැමෝටම සුබ සන්ධ්‍යාවක්. මම හිතන්නේ මේ ඔයාලා එකතු වෙලා ඉන්නේ නිලෝලා ලියෝ සමාජයේ අරන්ගෙන නීති සංවාද දෙවන දිගහැරුමත් එක්ක. මම හිතන්නේ අපි ගිය මාසේ අපි වැඩසටහනක් කරා. ඊට පස්සේ මේ ඔයාලා අපිත් එක්ක එකතු වෙන්නේ එහි දෙවන අදීරත් එක්ක. මම හිතන්නේ ඔයාලට මේ දවස්වල හොඳටම ඇහෙන දේවල් ටිකක් තමයි නැත්නම් අවුරුදු 24 25 වෙද්දි හොඳ වාහනයක් BM එකක් Benz එකක් පදින්න. නැත්නම් හොඳ ලොකු ගෙයක් ගන්න. ගෙදර ඉඳලා කීයක් හරි අතට සල්ලි හොයාගන්න. ඉතින් ගෙදර ඉඳන් සල්ලි හොයන්න කවුද අකමැති? අන්න ඒ වෙනුවෙන් ඊජිප්තු කාර්යය නැත්තම් අපි ඊජිප්තුවේ ගිහිල්ලා පාරාව පස්සේ ගිහිල්ලා තාරාව වගේ එකට එකතුලා කොටු වුණාට පස්සේ තමයි අපිව මතක් වෙන්නේ. ඉතින් මම නැවතත් මතක් කරනවා අපි ඉන්නේ ඔබ වෙනුවෙන් මේ නීතිය ගැන හැර දක්වන්න. ඉතින් අපේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. තවත් කිසිම ආයතනයකට නැත්තම් කිසියම් පුද්ගලයන් පිරිසකට කිසිදු ආකාරයක හානියක් සිදු කරන්නට. ඉතින් අපි මේ ගැන හර දක්වන්නේ ඔබ වෙනුවෙන් නීතිය අවශ්‍ය කෙනෙක් වෙනුවෙන් ඒ නීතියේ රාමුව තුල ඔබ කොටු වෙන්නේ කොහොමද කියන සංකල්පය. ඉතින් මේ පිරමීඩ ව්‍යාපාරය තුල රජවරු වගේ දිදුලන මිනිස්සු ඉන්න පුළුවන්. නැත්තම් තමන්ට තිබ්බ එකම රත්තරන් බඩු නැත්තම් තමන්ට තිබ්බ එකම ඉඩම උගස් කරපු අහිංසක දුප්පත් මිනිස්සු ඉන්නත් පුළුවන්. ඒ අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙන් හුරා කාපු ඒ දේවල් නැවත ගන්නෙ කොහොමද? ඔවුන් වෙනුවෙන් අපිට නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? ඔවුන්ට නීතිය සරණ යදින්නටවත් ඔවුන්ට වත්කමක් නැති වෙන්නට පුළුවන්. අපි නියෝජනය කරන්නේ අන්න එවන් වූ පිරිසක්. ඉතින් ආදරණීය හිතවතුනි අපි සූදානම් නීතිය වෙනුවෙන් ඔබ වෙනුවෙන් කතා කරන්නට. ඉතින් මේ පිරමීඩ ව්‍යාපාරය තුල නැත්නම් මේ පිරමීඩයක් මේ වංචාව තුල අපිව දැනුවත් කරන්න අද ඉන්නව සුවිශේෂී දෙපළක්. ඉතින් මම බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්නවා ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ලාල් ද අල්විස් මැතිතුමනි ඔබතුමන්ව. ඒ වගේමයි කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු නීති පීඨාධිපතිනි ඉන්දිරා නානායක්කාර මැතිනියනි ඔබතුමියව. ඉතින් ආයුබෝවන්. අයිබෝවන්. හරි. මම හිතන්නේ අපි මේ වෙනුවෙන් අසන්න ප්‍රශ්න ඔබට යොමු කරලා තියෙනවා. ඒ කියන්නේ අපි Google ෆෝරම් එකක් හරහා අපේ ඉන්න ඒ ආදරණීය ශ්‍රාවකයන්ගෙන් අපි ප්‍රශ්න ලබා ගත්තා. මේ සියලුම ප්‍රශ්න එකට එකතු කරලා තියෙන්නේ මේ ප්‍රශ්න හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ ඔබගේ ඒ උවමනාවන් තුලින්. ඔබ තමයි අපිට මේ ප්‍රශ්න මොනවද කියලා ඔබට තියෙන ගැටලු තමයි අපිට මේ ලබා දෙන්නේ. ඉතින් මම මුලින්ම කැමති වෙන්නට අපේ මහාචාර්යතුමිය වෙතට. අතන මහාචාර්යතුමියනි මොකක්ද මේ පිරමීඩ ව්‍යාපාරයක් කියලා කියන්නේ? අපි අඳුරගන්නේ කොහොමද මේ වගේ දෙයක්? ඔව් මම පැහැදිලි කරන්නම්. මුලින්ම සුබ සන්ධ්‍යාවක් හැමෝටම. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා ලියෝ ක්ලබ් නිවලා ආයතනයට මේ නීති සංවාද වැඩසටහනට සහභාගී වීමට මට ආරාධනා කිරීම ගැන. ඉතින් මම පුළුල්ව කිව්වොත් පිරමීඩ ආයෝජනයක් කියන්නේ මොකක්ද කියලා යම් කිසි සුළු පිරිසකට නැත්නම් අතලොස්සකට මහා ජනතාව මුලා කරමින් ලාභ උපයාගත හැකි ක්‍රමයක්. ඉතින් ඇත්තටම මේක ජාවාරමක්. මෙන්න මේ ජාවාරම ජාත්‍යන්තර නීතිය යටතේ වගේම ලංකාවේ ගෘහස්ත නීතිය යටතේ මුළුමනින්ම නීති විරෝධී. මම පැහැදිලි කරොත් මොකද මෙතනදී සිද්ධ වෙන්නේ කියලා. මෙතනදී යම් කිසි පුද්ගලයෙක් ගෙවීමක් කරලා යෝජනා ක්‍රමයකට සම්බන්ධ වෙනවා. දැන් එහෙම ගෙවීමක් කරලා යෝජනා ක්‍රමයකට සම්බන්ධ වෙන තැනැත්තාට අයිතියක් ලැබෙනවා අලුතෙන් පුද්ගලයන් ඒ යෝජනා ක්‍රමයට බඳව ගන්න එහෙමත් නැත්නම් එකතු කරගන්න. දැන් එතකොට මෙන්න මේ විදියට මුදලක් ගෙවලා කෙනෙක් යෝජනා ක්‍රමයකට සම්බන්ධ වීම සඳහා තියෙන පිරමීඩ යෝජනා ක්‍රම අපි හඳුන්වනවා ශූන්‍ය පිරමීඩ යෝජනා ක්‍රම එහෙමත් නැත්නම් naked pyramid schemes කියලා. මෙතනදී මොකක්ද වෙන්නේ මම උදාහරණයක් ගන්නම්. අපි හිතමුකෝ A සහ B කියන සංවිධායකයෝ දෙන්න තමයි මේ පිරමීඩ යෝජනා ක්‍රමය පටන් ගන්නෙ. මේ දෙන්න තව දෙන්නෙකුට කියනවා අපි හිතමු අපි උදාහරණයක් මම මේ උදාහරණයක් විතරයි ගන්නෙ. රුපියල් 86721ක් ගෙවලා පිරමීඩ යෝජනා ක්‍රමයට සම්බන්ධ වෙන්නයි කියලා Aට සහ Bට කියනවා. දැන් එතනදී A සහ B කියන දෙන්න අර සංවිධායකයෝ කියපු විදියට 86721ක් ගෙවලා එකී යෝජනා ක්‍රමයට සම්බන්ධ වෙනවා. දැන් මෙන්න මේ විදියට මුදල් ගෙවලා ඒ යෝජනා ක්‍රමයට සම්බන්ධ වුණාම ඒගොල්ලන්ට ලැබෙන වාසිය තමයි ඒගොල්ලන්ටත් කියනවා එක්කෙනෙකුට Aට සහ Bට කියනවා
තව පුද්ගලයෝ 10 දෙනෙක් එක්කෙනා 10 දෙනා බැගින් මේ යෝජනා ක්‍රමයට පුද්ගලයෝ සම්බන්ධ කරගන්න කියලා. එතකොට A සහ B මොකද කරන්නේ? A වෙනමත් B වෙනමත් පුද්ගලයෝ 10 දෙනා බැගින් සම්බන්ධ කරගන්නවා. එලෙස සම්බන්ධ වෙන 10 දෙනා විසිනුත් අර 86721 මුදල ලබා දෙන්න ඕන. දැන් මෙතනදී අර සංවිධායකට කියන්න පුළුවන් 86000 අපිට ලබා දෙන්න 721 කොමිස් මුදලක් විදියට මේගොල්ලන්ට තියාගන්න කියලා. ඉතින් දැන් මේක අඛණ්ඩව ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය. අර මුලින් එකතු වුණ 10 දෙනා එහෙම නැත්නම් 20 දෙනා දැන් A සහ B වෙන වෙනම 20 දෙනෙක් එකතු කරගත්තනේ. ඒ දෙන්නා තව 10ක් එකතු කරගන්නවා. එතකොට අර දෙවන ස්තරයේදී 200ක් එකතු වෙනවා. ඊළඟට ඒ 200 දෙනා තව 10 එකතු කරගෙන ඊළඟ ස්තරයේදී 2000ක් වෙනවා. ඉතින් මේක ක්‍රමක්‍රමයෙන් අඛණ්ඩව සිද්ධ වෙනවා. මෙන්න මේ විදියට දිගටම මේ ක්‍රියාවලිය සිදු වෙනකොට මේක පිරමීඩයක් විදියට තමයි දිස් වෙන්නේ. දැන් මේ පිරමීඩයේ මම කියපු විදියට විවිධ ස්තර ඉන්නවා. ඉතින් දැන් එතනදී අර මම කිව්ව විදියට මොකද උනේ? අලුතෙන් එකතු වෙන සමාජිකයන් පිරිස තව තවත් අලුතෙන් පිරිස් එකතු කරගන්නවා. ඉතින් මේ හැම දෙනාම අර මුලින් කියපු 86721 ගෙවන්න ඕන. එතනදී 86000 අර සංවිධායකවරුන් වෙත ලබා දෙනවා. ඉතුරු 721 තමයි කොමිස් මුදලක් විදියට මේ පුද්ගලයන්ට තියාගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මෙතනදී අර කොමිස් මුදලින් යම් සුළු ආදායමක් එකී පුද්ගලයන්ට ලබා ගන්න පුළුවන්. මේ ඇවිල්ලා පිරමීඩ ක්‍රියාත්මක වන්නා වූ එක් ක්‍රමයක්. මීට අමතරව පිරමීඩ ක්‍රියාත්මක වන තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මුදල් ගෙවන්නේ නැහැ. මුදල් ගෙවන්නේ නැතුව අර පිරමීඩ යෝජනා ක්‍රමයට එකතු වීම සඳහා අලුතෙන් එන අයට එම පිරමීඩ ආයතනය විසින් විකුණනු ලබන භාණ්ඩ මිලදී ගන්න සිද්ධ වෙනවා. අපි ඒකට කියනවා අපි ඉස්සෙල්ලා අපි කතා කරේ ශූන්‍ය පිරමීඩ යෝජනා ක්‍රමය ගැන. මේ මං කියන්නේ නිෂ්පාදනයක් මත පදනම් වූ පිරමීඩ යෝජනා ක්‍රමය නැත්නම් product based pyramid system කියලා අපි කියනවා. දැන් මේ ක්‍රම දෙක ඇත්තට මේ දෙවනි ක්‍රමයේ යටතේ භාණ්ඩයක් විකුණන්නේ අපි හිතමුකෝ හුඟක් වෙලාවට මෙතන සිද්ධ වෙලා තියෙන අපි ගත්තොත් අතීතයේ වෙච්ච විදිය නැත්නම් වර්තමානයේ වෙන විදිය බැලුවොත් හුඟක් වෙලාවට විදුලි උපකරණ තමයි විකුණන්නේ. විදුලි උපකරණ, සෝලාර් සිස්ටම්, ඔරලෝසු ඒ වගේ දේවල්. දැන් හුඟක් වෙලාවල් වලට රුපියල් 5000ක් වටින ඔරලෝසුව විකුණන්නේ රුපියල් 50000කට. එතකොට අර යෝජනා ක්‍රමයට එකතු වෙන පුද්ගලයා ඔරලෝසුවක් මිලයට අරගෙන එයා රුපියල් 50000ක් ගෙවනවා. එතකොට ඒ 50000 ගෙවීම නිසා එයාට ලැබෙන වාසිය මොකද්ද? එයාට අර ආයතනය විසින් තව ඔරලෝසු 5ක් ලබා දෙනවා. ඒ ඔරලෝසු 5 තවත් පුද්ගලයන්ට විකුණන්න කියලා. ඉතින් එතනදී ඒ ඔරලෝසුව විකිණීම තුලින් ලැබෙන ලාභයෙන් යම් සුළු මුදලක් රුපියල් 2000ක් අපි දුන් 50000ක් දුන්නම රුපියල් 2000ක් වගේ කොමිස් මුදලක් තබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ස්තර කීපයකින් නවතින්නේ නැහැ. මේක අඛණ්ඩව දිගටම ක්‍රියාත්මක වෙනවා. ඉතින් මම හිතන්නේ පැහැදිලි වෙන්න එක ඇති. ඒක තමයි පිරමීඩ යෝජනා ක්‍රමයකදී සිද්ධ වෙන්නේ. ඔව්. මම හිතන්නේ ඒ ගැන ඔබතුමිය පුළුල්ව අපිට හොඳ පැහැදීමක් කරා. ඉතින් සමහරව කියන්නේ සමාජයේ මතයක් තියෙනවා නෑ මෙයාලා කොච්චර පිරමීඩ කියන දේ යටතේ කරත් එයාලා කියන්නේ නෑ අපි පිරමීඩ නෙමෙයි කරන්නේ. අපි කරන්නේ মাল্টি ලෙවල් මාකටිං. නැත්නම් අපි මේ සම්බන්ධලා ඉන්නේ ඉන්ටර්නැෂනල් කම්පැනි එකකට. ඒ කියන්නේ හරි වචනෙන් හරි සුන්දර ලෝකමවනවා. එතනින් තමයි අපේ මේ අහිංසක දුප්පත් ජනතාව එකට අහු වෙන්නේ. ඇත්තටම මේ කොහොමද මේක ලංකාවට ආවේ? මොකක්ද මේ মাল্টি ලෙවල් මාකටිං කියන එක සහ මේ පිරමීඩ ස්කීම් එකේ තියෙන වෙනස? ඔව් ඇත්තටම මම ඒ වෙනස ඉස්සෙල්ලාම පැහැදිලි කරලා පෙන්නන්නම්. මේ মাল্টি ලෙවල් මාකටිං නැත්නම් නෙට්වර්ක් මාකටිං අපි කියනවා බහුස්තර අලෙවිකරණ නැත්නම් ජාල අලෙවිකරණ කියලා. මේ බහුස්තර අලෙවිකරණ නැත්නම් ජාල අලෙවිකරණ মাল্টি ලෙවල් මාකටිං or network marketing කියන එක සම්පූර්ණයෙන්ම නිත්‍යානුකූල ලෙස ව්‍යාපාරයක් කරගෙන යාම සඳහා අපේ සමාජයේ පවතිනා වූ එක්තරා ක්‍රමයක්. අපේ විතරක් නෙමෙයි දියුණු රටවල් ඇමරිකාව බොහෝ යුරෝපීය රටවල බොහෝ රටවල මේ බහුස්තර අලෙවිකරණ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. මෙතනදී මොකද්ද සිද්ධ වෙන්නේ? භාණ්ඩ හා සේවා අලෙවිය සඳහා සමාගමක් විසින් නියෝජිතයෝ නැත්නම් ස්වාධීන පුද්ගලයන් එකතු කර ගන්නවා.
ඉතින් ඒ විදිහට අර එකතු වෙන අර ව්‍යාපාරයට සමාගමට එකතු වෙන නියෝජිතයෝ මොකද කරන්නේ? ඔවුන් විසින් ලබා දෙන්නා වූ භාණ්ඩ තමන්ගේ පවුලේ අයට, ඥාතීන්ට, හිතමිතුරන්ට, අසල්වැසියන්ට සහ පොදුවේ මහ ජනතාව වෙත විකුණනවා. දැන් මෙතනදී මෙහෙම භාණ්ඩ විකිණීම සඳහා එකතු වෙන නියෝජිතයාට අර විකුණන භාණ්ඩ වලින් යම්කිසි මුදලක්, කොමිස් මුදලක් උපයා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඒ පුද්ගලයාට පුළුවන් තව අලුතෙන් නියෝජිතයෝ එකතු කරලා දෙන්න අර ආයතනයට අයත් භාණ්ඩ සහ සේවාවන් විකිණීම සඳහා. හැබැයි මෙතනදී උද්ගත වන ප්‍රශ්නය අර ඔබ කිව්වා වගේ සමහර සමාගම් නීති විරෝධී පිරමීඩ් ව්‍යාපාර පවත්වාගෙන යනවා මල්ටි ලෙවල් මාකටිං ආයතන විදියට. දැන් තියෙන ප්‍රශ්නය තමයි පාරිභෝගිකයන්ට මේ දෙක අතර තියෙන වෙනස. නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රමයක් සහ මල්ටි ලෙවල් මාකටිං අතර තියෙන වෙනස එකපාරටම අවබෝධ කරගන්න එක දුෂ්කරයි. දැන් මං කිව්වා වගේ මල්ටි ලෙවල් මාකටිං කියපු එක නිත්‍යානුකූල ව්‍යාපාර විශේෂයක්. දැන් මේ ආයතන වලට තමන්ගේ භාණ්ඩ සහ සේවා විකිණීම සඳහා නියෝජිත ජාලයක් තියෙනවා. දැන් මේ මල්ටි ලෙවල් පිරමීඩ් යෝජනා ක්‍රමයේ යටතේ අර ඒගොල්ලොත් කරන්නේ මල්ටි ලෙවල් මාකටිං එකක් කියලා පෙන්වා දීම සඳහා ඒගොල්ලොත් භාණ්ඩ විකිණීම සිදු කරනවා. හැබැයි එතන තියෙන අරමුණ භාණ්ඩ විකිණීම නෙමෙයි, ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ පුද්ගලයන්ව අලුතෙන් එකී ආයතනයට එකතු කරගන්න. දැන් එතනදී භාණ්ඩ විකිණීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ, භාණ්ඩ බෙදා හැරීමක්. දැන් මෙතනදී අර භාණ්ඩ මිලදී ගැනීම සඳහා එකතු වෙන පුද්ගලයන්ට සිද්ධ වෙනවා අදාළ භාණ්ඩයේ වටිනාකම ඉක්මවා යන පරිදි අධි මිලකට එකී භාණ්ඩය මිලදී ගන්න. අර මං කිව්වා වගේ 5000ක් වටින ඔරලෝසුවකට ඒගොල්ලන්ට සිද්ධ වෙනවා රුපියල් 50000ක් වගේ විකුණන්න. දැන් මෙතනදී මම පැහැදිලි කළ යුතු දෙයක් තියෙනවා. පිරමීඩ ව්‍යාපාර තමන්ට ලාභ උපයා ගන්නේ හැකිතාක් අලුතෙන් පුද්ගලයන් එකතු කර ගැනීම තුලින්. ඒක නිසා මෙන්න මේ විදියට අලුතෙන් පුද්ගලයන් එකතු කර ගන්නකොට ඒ පුද්ගලයන්ට සිද්ධ වෙනවා අධික මිලකට, වටිනාකම ඉක්මවා යන මිලකට භාණ්ඩ මිලදී ගන්න. ඉතින් ඒක නිසා ඒ ලැබෙන ලාභය තමයි අර පිරමීඩ ආයතනයේ ලාභය. දැන් මේ පිරමීඩ ව්‍යාපාරයක ලාභය මුළුමනින්ම රඳා පවතින අර අලුතෙන් පුද්ගලයෝ එකතු කරගන්න කොච්චර පුද්ගලයන් ප්‍රමාණයක් අලුතෙන් එකතු කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය නිසා ඉතින් ඒගොල්ලෝ අර මං කිව්වා වගේ අසීමාන්තික ලෙස පුද්ගලයන් එකට එකතු කරගන්නවා. හැබැයි මල්ටි ලෙවල් මාකටිං එකදී එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය භාණ්ඩ විකුණා ගැනීම විතරයි. ඒ නිසා අසීමාන්තික ලෙස පුද්ගලයන් එකතු කර ගැනීමේ අවශ්‍යතාවයක් දෙන්නේ නැහැ. ඒක නිසා අපි මෙතනදී බලන්න ඕන දැන් පිරමීඩ ව්‍යාපාරයක අරමුණ එකතු කරගන්න නියෝජිතයෝ හරහා තවතරත් සමාජිකයෝ එකතු කරගන්න එකනේ. ඒක නිසා අපිට මේ දෙක අතර තියෙන වෙනස හඳුනා ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මල්ටි ලෙවල් මාකටිං එකකදී අරමුණ භාණ්ඩ හා සේවා විකිණීම විතරයි. ඒ නිසා අලුතෙන් පුද්ගලයන් එකතු කර ගැනීමේ අවශ්‍යතාවයක් එතන නැහැ. ඒ වගේමයි මල්ටි ලෙවල් මාකටිං එකකදී භාණ්ඩයක වටිනාකම ඉක්මවන අධිමිලකට භාණ්ඩ විකිණීමක් සිද්ධ වෙන්නේ නැති. ඕක තමයි මල්ටි ලෙවල් මාකටිං එක නීති විරෝධී පිරමීඩයකින් වෙනස් කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් තියෙන උත්තරේ. දැන් මගෙන් ඇහුවා ඉතිහාසය. දැන් ඉතිහාසය ගත්තොත් මම හිතන්නේ අපිට ඉතිහාසය කතා කරන්න පුළුවන් 1998 වගේ කාලයක පිටිපස්සට. දැන් 1998 වගේ කාලයේ හොංකොං බේස් නැත්නම් හොංකොං වල ලියාපදිංචි වෙච්ච ගෝල් ක්වෙස්ට් කියලා සමාගමක් මල්ටි ලෙවල් මාකටිං ආයතනයක් විදියට ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළා. දැන් මේ ගෝල් ක්වෙස්ට් ආයතනය අර හොංකොං වල ලියාපදිංචි වෙච්ච ගෝල් ක්වෙස්ට් ආයතනය ඒගොල්ලන්ගේ බිස්නස් එක තමයි රත්තරන් සහ රන් කාසි විකුණන එක. ඉතින් දැන් ඒගොල්ලෝ ලංකාවට ඇවිල්ලා බිස්නස් එක කරගෙන ගියා. හැබැයි ටික කාලයක් යනකොට පෙනිලා ගියා ඒගොල්ලෝ පිරමීඩ ව්‍යාපාරේ නිරත වෙනවායි කියලා. ඉතින් ඒගොල්ලෝ වසර දෙකක වගේ කාලයක් තුල ඒගොල්ලෝ ඩොලර් මිලියන 15කටත් වඩා මුදල් ප්‍රමාණයක් ලංකාවේ
පිටතට රැගෙන ගිහිල්ලා තිබුණා. ඉතින් දැන් මේගොල්ලෝ මේ ව්‍යාපාරය පටන් ගත්තේ 98 දී සර් පැහැදිලි කරයි 1998 දී ලංකාවේ තිබුණේ නැහැ කිසිම නීතියක් පිරමීඩ ස්කීම්ස් වලට එරෙහිව කටයුතු කරන්න. ඒක නිසා ඒගොල්ලෝ කිසිම බලපෑමකින් තොරව නීතිමය බලපෑමකින් තොරව සිය කටයුතු කරගෙන ගියා. ඒ විතරක් නෙමෙයි. ඒගොල්ලන්ට පහසුවෙන් මේ ව්‍යාපාරය ලංකාවේ කරගෙන යන්න ඒගොල්ලෝ SAR ලංකා Quest SAR ලංකා ප්‍රයිවට් ලිමිටඩ් කියලා ආයතනයකුත් පවත්වාගෙන ගියා. ඉතින් ඇත්තටම දැන් මේක ඊට පස්සේ මේක දැන් හැමෝම අනාවරණය කරගත්තා. ඉතින් අනාවරණය කරගත්තම අර ඒ වෙනකොට තිබුණා එක්තරා ඒකකයක් විශේෂ පරීක්ෂණ ඒකකයක් මහ බැංකුවේ ඒකට විරුද්ධව පියවර ගත්තා. සර් පැහැදිලි කරයි මෙන්න මේ වර්ධනය තමයි අර 2005 වසරේ තිබුණු බැංකු පනත සංශෝධනය කරලා අලුත් නීතියක් පනවන්න හේතු වුණේ. බොහොමත්ම ස්තුතියි. මම හිතන්නේ ඊටාම හරවත් විදියට අපිට ඒක පැහැදිලි කිරීමක් ලක් වුණා. ඒ වගේම මම ඊළඟට යොමු වෙන කැමති අපේ ජනාධිපති නීතිඥතුමන් වෙත එතුමාගේ මේ ප්‍රශ්න අහන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්න ඕන. නිලලා ලියෝ සමාජයෙන් මේක අපි පටන් ගනිද්දිම අපිට අද මීටින් එකේදී එතුමා කිව්වා එතුමා ලියෝ කෙනෙක් කියලා. බොහොම ආඩම්බරයි සර් ඒක ගැන. ඉතින් මම මේ ප්‍රශ්නේ ඔබතුමාට යොමු කරන්නම්. ඒ කියන්නේ මේ පිරමීඩ ජාවාරම පිළිබඳ මෙවන් ජාවාරම් ගැන වෙනම අනාවරණය කරගන්න මහ බැංකුවේ තියෙනවා නිරාකරණ හා බලගැන්වීමේ දෙපාර්තමේන්තුව. ඒ වගේම තමයි මේ මුදල් විශුද්ධිකරණ පනත. ඊට අමතරව 1988 අංක 30 දරන බැංකු පනත. මෙන්න මේ අනපනත් වලින් කොහොමද මේක මේ නීතියෙන් වැටබඳින්නේ? කොහොමද මේක සමාජය අඩු කරන්නේ? ඔය සුපුන් මුලින්ම මටගේ මතකයට ගියා 1978 මං හිතන්නේ සුපුල්ලා ඉපදිලත් නැහැ. ඒ කාලේ තමයි මම ලියෝ සමාජයේ හිටියේ ගම්පහ. ඒ කාලේ ඉඳලා මම දිස්ත්‍රික් උපසභාපති දක්වා ගියා. ඉතින් මට පුදුම සතුටක් ලියෝ සමාජයට ගියාම මගේ ආයි යෞවන ජීවිතයට මතකයේ ඔස්සට ගියා. ඉතින් ඒ නිසා මේ ගොඩක් පිං බොහොම ස්තුතියි මාව තරුණ වයසට ආපහු ගෙනිච්චට. ඉතින් මහාචාර්ය ඉන්දිරා නානායක්කාර මහත්මිය ඉතා පැහැදිලි කරා තුමිය. මේක මේ නීතියක් ගෙනාවා. ඊට කලින් තිබුණේ නැහැ. එතකොට දැන් මේ ගේනකොට යටේ වරදක් කරා. අනික වැදගත් වෙන්නේ මේක අපේ අපරාධමය වරදක්. ඒ නිසා දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කරා. අන්න එතන තමයි තීරණාත්මක වෙනස වෙන්නේ. දැන් මේ පනත හදද්දී මේ ක්‍රියාව මොකද්ද වැරදිකාරයෙක් හැටියට පත් වෙන්නේ කියන එක. මේක හරි සුවිශේෂ වගන්තියක් මම පස්සේ පැහැදිලි කරන්න. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් මේ පිරමීඩ් ක්‍රමය ඒක හඳුන්වනවා පුද්ගලයෝ වැඩි කරගන්න ක්‍රමයක්. increasing number of participants. උන් යොදන මුදල increasing the contribution made by the participant. මේක වැඩි කරන ක්‍රමයකදී එවැනි දෙයකට සහභාගී වෙනකොට ඒ අය offer ඒ කියන්නේ අර්පණයක් කරනවා. මේක කරන්න යෝජනාවක් කරනවා. ඒක වරදක්. ප්‍රොමෝට් ප්‍රවර්ධනය කරනවා. ඒක වරදක්. ඇඩ්වර්ටයිස් දැන් වෙළඳ දැන්වීමක් එහෙම නැත්නම් ප්‍රචාරණය කරනවා. ඒක වරදක්. කණ්ඩක් හැසිරෙනවා. ඒක වරදක්. ඊළඟට කළමනාකරණය කරනවා. මැනේජ් ඒක වරදක්. මේ වගේ කරන්න පුළුවන් සියලුම ක්‍රියාවන් අරන් වෙන විදියට පිරමීඩ් එකේ ක්‍රමයේ වරදක් හැටියට හඳුන්වනවා. ඊළඟට මේක තවත් වැදගත් වෙන්නේ කෙලින්ම ඩිරෙක්ට්ලි ඒ වගේම වියංගෙන් ඉන්ඩිරෙක්ට්ලි සහභාගී වුණා වරදක් කියලා මේ ආයි කිසිම විදියකට අර සුපුන් කිව්ව වචනේ වැටබඳින ආයි පැනලා යන්න කිසිම ක්‍රමයක් නැහැ. මේ විදියට ආවරණය කරනවා. එතකොට මොකද්ද දඬුවම? දඬුවම තමයි උපරිම මිලියන් 10ක් එකක් සහ උපරිම සිර දඬුවම අවුරුදු 3ක. හැබැයි මාර එකයි සුවිශේෂ වගන්තියක් තියෙනවා. මොකද්ද? හිතාමතාම willfully එහෙම නැත්නම් දැනගෙන knowingly සහභාගී වුණොත් මේ දඬුවම වැඩි වෙනවා. ඒ කියන්නේ මිලියන් 2 දක්වා යනවා. එහෙම නැත්නම් මෙන්න මේක වැදගත් දෙයක්. අර ඒ පුද්ගලයන්ගෙන් ඔහු ලබාගත් මුදලෙන් දෙගුණයක් ලබා ගන්න පුළුවන්. එතකොට එක්ක දඩය මිලියන් 2යි එහෙම නැත්නම් දෙගුණයක් කියන මේ දෙගුණය මෙම වැඩිම ප්‍රමාණය
දඩයක් හැටියට අය කරගන්නවා. ඒතර අපි දන්නවා දඩය ගෙව්වේ නැත්නම් ඒ මුදල හිර දඬුවම් දක්වා ලක් වෙනවා. ඒ නිසා මෙතෙන්දී වෙනසක් දක්වනවා. ක්‍රියාව කරන සුම් කරලා ඒ විදියට කරන එක. එහෙම නැත්නම් අඩුම ගානේ දැනගෙන කරොත් එයාගේ දඬුවම දෙගුණ වෙලා එහෙම නැත්නම් ඒ පුද්ගලයන් අය කරගත්ත මුදලෙන් දෙගුණයක් දඩයක් හැටියට ගන්න විදියට ප්‍රබලව මේ නීතිය සකස් කරලා තියෙනවා. එකම අර ඔබ සඳහන් කර අසුපුල් මේ මුදල් විශුද්ධිකරණ පනත කියලා එකක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා මුදල් ගනුදෙනුව ඒ කියන්නේ ඒක තමයි prevention of money laundering act. මේක එන්නේ 2006 අංක 5. ඒ කියන්නේ වර්ෂ 2006 දී මේක එන්නේ. ඊළඟට financial transaction reporting act 2006 එන්නේ 6 වෙනි පනත. මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත. ඒ කියන්නේ මේක සරලව කිව්වොත් එහෙම මේ මුදල් ගනුදෙනු ගැන වාර්තාවක් ගියාම කියලා යුනිට් එකෙන් ඇවිල්ලා පරීක්ෂා පත. එතකොට මේක හදලා තියෙන්නේ මූලික වශයෙන් ත්‍රස්තවාදී වළක්ව ගන්න අර කළු සල්ලි සුදු සල්ලි කරන එක වළක්වන්න. එතකොට මේක සලකන්නේ පිරමිඩ් ක්‍රමය නීති විරෝධී ක්‍රියාවක් කියලා. ඒ කියන්නේ ඉල්ලීගල් ඇක්ටිවිටි. ඉතින් පැහැදිලිව දැන් අල්ලස් ගැනීම, හෙරොයින් විකිණීම මේ වගේ විවිධ වර්ගයේ අපරාධ ගණයටම වැටෙන විදියට තමයි මේ පිරමිඩ් එක හඳුන්ලා දීලා තියෙන්නේ. එතකොට ඒ අනුව තියෙන දේ තමයි ඔබගෙන් මේ අදාළ මුදලෙන් ලබාගත් සියලු දේපල ආපසු ගන්න සීස් කරන්න අයිතියක් ලැබෙනවා එම මහ බැංකුවට. ඒ නිසා ඒක ඒ සඳහා තියෙන ප්‍රතිපාදන නිසා සම්පූර්ණයෙන්ම සුපුල් ඔබ පැවසූ පරිදි මේක සම්බන්ධයෙන් වැට බැඳලම තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔබතුමාගේ මේ නීතිය කියන්නේ නීතිය පිළිබඳ හදාරන සහ නිවෘත්තිමය වශයෙන් ඔබතුමා දීර්ඝකාලීනව මේ නීතියත් එක්ක බැඳුණු කෙනෙක්. එතකොට නමුත් අතීතය සහ වර්තමානය ගැන සසඳද්දී කිසිදු ඒ කියන්නේ සමාජීය මෙහෙවරකින් තොරව ඒ කියන්නේ කිසිදු ලැජ්ජාවකින් තොරව මෙන්න මේ පිරමීඩ ව්‍යාපාර එන්නෙන්නම වැඩි වෙනවා. ඒ කියන්නේ දැනට මේ රටේ පවතින තත්ත්වයත් එක්ක Zoom තාක්ෂණය සහ Facebook සහ ඒ සියලු මාධ්‍ය ජාල හරහා මෙන්න මේ දේවල් වලට මිනිසුන් බඳව ගන්නවා. ඔබතුමාගේ දැනුමත් එක්ක මෙන්න මේ නීති සම්පාදනය කියන්නේ දැනට නීති සම්පාදනය වෙලා තියෙන මට්ටම ඇතිද? නැත්නම් එතනින් එහාට නීතිය අරන් යන්න ඕනද? මෙතෙන්දී මෙතන හොඳටම ප්‍රමාණවත්. හැබැයි මේකෙන් මුදල් වන්දි ගන්න දැන් අපි දන්නවා ස්ත්‍රී දූෂණයක් වුණොත්. මොකද අපි දන්නවා අපරාධ වර්ධකින් වන්දි ගන්න බෑ. නමුත් ස්ත්‍රී දූෂණ වගේ අපරාධ වලට 1995 සංශෝධනයක් ගේනවා වන්දි ගන්න පුළුවන් කිය. දැන් ඒක විතරයි අපරාධ පනත්වල වන්දියක් ලබා ගන්න. පුද්ගලයන් පීඩාවට පත් කරන පුද්ගලයෙකුට වන්දි ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙන අපේ අපරාධ මුළු නීති ශේෂයෙන්ම. ලිංගික අපරාධ වලට පත් වෙන අය විතරයි. ඉතින් මෙතනදී මේකට පීඩාවට පත් වෙන අයට මුදල් ලබා ගැනීම. දඩයක් කියන්නේ රජයටයි යන්නේ. ඒක නෑ. ඉතින් ඒ යෝජනාව මේකට එකතු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද මේ වගේ නිසා අමාරු වැටිච්ච ගොඩක් අය ඉන්නවා. නමුත් සුබුන ඔබ මගෙන් අහනවා නඩු ගොඩක් තිබුණාද? මම කියනවා නෑ කියලා. ඒක අඩුයි. අන්න එතන ලොකු අඩුවක් හිදසක් තියෙනවා. නඩු පරීක්ෂණ පොතලා යන හිරේට දාන මේ වගේ නඩු ප්‍රමාණය හුඟක් අවමයි. ඇත්තෙම නෑ වගේ සුබු. ඒක තමයි මේකේ තියෙන ඊළඟ අඩුපාඩුව. මම හිතන්නේ සර් කියපු ඒ දෙයට මට දෙයක් එකතු කරන්න මම කැමතියි. දැන් සර් ඇත්තටම කිව්වා නඩු ප්‍රමාණයක් දකින්න නැහැ කියලා. ඇත්ත. පැමිණිලි තියෙනවා. ඒ කියන්නේ මොකද මෙතනදී පුළුවන් ඍජුවම පුද්ගලයන්ට පොලිසියට ගිහිල්ලා පැමිණිලි යොමු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒගොල්ලන්ට පුළුවන් අර සෙන්ට්‍රල් බැංක් එකේ තියෙන දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිලි කරන්න පුළුවන්. නමුත් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ පිරමීඩ යෝජනා ක්‍රම වලට සම්බන්ධ වෙන අය බොහෝ අය ලැජ්ජාව නිසා තොරතුරු අනාවරණය කරන්නේ නැහැ. මොකද හුඟක් වෙලාවට මේ දේවල් වලට ගොදුරු වෙන්නේ එක්කෝ තමන්ගේ පවුලේ කෙනෙක්ගේ යොමු කිරීම නිසා නැත්නම් තමන්ගේ හොඳම යාළුවෙක්ගේ යොමු කිරීම නිසා තමයි මේවට සම්බන්ධ වෙන්නේ. ඉතින් එතකොට අර පවුලේ තියෙන සම්බන්ධ මානව සම්බන්ධතා බිඳ වැටීමකට ලක් වෙයි කියලා තියෙන ඉඳ හරි නැත්නම් ලැජ්ජාව නිසා කොහොමද ලෝකෙට මුණ දෙන්නේ කියන ලැජ්ජාව නිසා මිනිස්සු මේවට සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් අර 2000 වගේ කාලේ
ඇත්තටම මිනිස්සු පැමිණිලි කරා එළියට ගිහලා පැමිණිලි කරා. නමුත් මොකද වුනේ? හුඟක් වෙලාවට මේ නීති විරෝධී ව්‍යාපාර පවත්වාගෙන යන අය රජයේ ඉහළ නිලධාරීන් එක්ක එහෙමත් නැත්නම් දේශපාලකයන් එක්ක බොහොම සමීප සම්බන්ධතා පැනෙවුවා. ඉතින් ඒක නිසා ඔවුන්ට එරෙහිව පියවර ගැනීම ඇත්තටම සිද්ධ වුණේ නැහැ. ඒක නිසා මොකද වුනේ? අර මහ ජනතාව තුළ යම්කිසි අර ඩිස්කරේජ් නැත්නම් ඒගොල්ලන්ගේ අර උනන්දුව අඩු වුණා. ඉතින් මොකද ඒගොල්ලන්ට වෙච්ච පාඩුව රුපියල් ලක්ෂයක් ඒ වගේ ප්‍රමාණයක්. ඒක නිසා ඒගොල්ලෝ හිතුවා මේවට පැමිණිලි කරන එක තේරුමක් නැහැ කියලා. ඒක නිසා තමයි මම හිතන්නේ අර සර් කිව්වා වගේ ඇත්තටම නඩු කටයුතු කරා මේවා එච්චර එක්ස්ටෙන්ට් එකකට එච්චර දුරකට ගියේ නැත්තේ ඒ හේතුව නිසා. මම හිතන්නේ දේශපාලන රැකවරණේ මැද්දේ මේක සමාජයේ එලිපිට සිද්ධ වෙන දෙයක් බවට දැන් පත් වෙනමාරයි. මම හිතන්නේ සමාජයේ පුරවැසිය විදියට විතරයි ඒක අපිට නවත්තන්න පුළුවන්. අපිට කිසිදු බලාපොරොත්තුවක් නැහැ එතනදී දේශපාලඥයෙක්ගේ පැත්තෙන්. ඉතින් මම මහාචාර්යතුමිය වෙත අපේ ඊළඟ පැණය යොමු කරන්නට ඉතින් අපෙන් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මේ දැන් මේක ශ්‍රී ලංකාවේ ආර්ථිකයත් එක්ක මේ වගේ මේ පිරමීඩ ව්‍යාපාරවලින් මේක ආර්ථිකයට බලපෑමක් වෙන්නේ කොහොමද කියලා. කියන්නේ මොකක්ද මේකෙන් අපේ ආර්ථිකයට වෙන බලපෑම? ඇත්තටම සුපුන් හරිම දැඩි බලපෑමක් ආර්ථිකයට සිද්ධ වෙනවා. මම පැහැදිලි කරොත් ආර්ථිකයට ඉතාමත් අහිතකර අගතිදායක බලපෑම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ආර්ථිකය විතරක් නෙමෙයි ඒවට සම්බන්ධ වෙන මේ නීති විරෝධී පිරමීඩ ජාවාරමට ගොදුරු වෙන පුද්ගලයන් කෙරෙහි විනාශකාරී අනතුරුදායක හානිකර අගතිදායක බලපෑම් සහ ප්‍රතිවිපාක සිද්ධ වෙන්න පුළුවන්. දැන් මේ බලපෑම් සහ ප්‍රතිවිපාක කොච්චර දරුණුද කිව්වොත් USA වල ඇමරිකාවේ තියෙනවා ආයතනයක් පිරමීඩ් ඇලර්ට් කියලා. ඒ ආයතනය මේ පිරමීඩ යෝජනා ක්‍රම හඳුන්වන්නේ මූල්‍ය සුනාමි විදියට. දැන් මං කිව්වොත් මේ පිරමීඩ යෝජනා ක්‍රමය නිසා සත්‍ය වශයෙන්ම ලාභ උපයන්න පුළුවන් වෙන්නේ ඒ පිරමීඩ යෝජනා ක්‍රමේ අර දූරාවලියේ ඉහළ ස්තරවල ඉන්න අයට විතරයි. මං කියවනේ ස්තර ගණනාවක් ඇති වෙන්න පුළුවන් මේ ඉහළ ස්තරවල ඉන්න අයට විතරයි ලාභ උපයන්න පුළුවන් වෙන්නේ. අනිත් අයට සිද්ධ වෙන්නේ ඒගොල්ලන්ට තමන් ආයෝජනය කර මුදල් අහිමි වෙනවා. ඉතින් ඒක නිසා මූලික වශයෙන්ම මේ තුලින් සමාජ නොසන්සුන්තාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් එතනදී දැන් අපි දකින දේ තමයි මේ දේවල් වල මේ පිරමීඩ යෝජනා ක්‍රම වලට ඇත්තටම වැඩිපුරම ගොදුරු වෙලා තියෙන්නේ අඩු ආදායම් පවුල්වල එහෙම වගේම අඩු අධ්‍යාපනයක් ලැබපු අය. දරිද්‍රතාවෙන් පෙළෙන පවුල්වල අඩු අධ්‍යාපනයක් ලැබපු අය තමයි මේවට යොමු වෙලා තියෙන්නේ. මම ඒකෙන් කියන්නේ නැහැ මේ ඉගෙනගත්තු අය අධ්‍යාපනයක් ලැබපු අය මේවට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ඔයගොල්ලෝ go through කරොත් 2005 වගේ කාලවල පළ වූ පුවත්පත්වල ඒවයි තියෙනවා ගුරුවරු, පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන්, බැංකු නිලධාරීන් ඒ වගේම රජයේ ජ්‍යෙෂ්ඨ තනතුරුවල රැකියා කරලා විශ්‍රාම ගිය පුද්ගලයෝ පවා මේ පිරමීඩ ව්‍යාපාරවලට ගොදුරු වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම දැන් පරේක්ෂකයෝ මේගොල්ලන්ව හඳුන්වන්නේ greed driven illiterate කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ නුගත් අය නෙමෙයි. නමුත් අර අධික තණ්හාව, කෑදරකම නිසා නුගත් බවට පත්වෙච්ච අය කියලා තමයි ඒගොල්ලන්ව හඳුන්වන්නේ. ඉතින් දැන් මම මොකද්ද කිව්වේ? මම කිව්වේ බොහෝ විට මේවට සම්බන්ධ වෙන්නේ දරිද්‍රතාවෙන් පෙළෙන මූල්‍ය හෝ ආර්ථික දුෂ්කරතා පවතින අය. ඉතින් ඒකින්ද කොහොමද ඒගොල්ලෝ මේ පිරමීඩ යෝජනා ක්‍රම වලට ආයෝජනය කිරීම සඳහා මුදල් හොයාගන්නේ? එක්ක තමන්ගේ රත්තරන් බඩු අර සුපුන් කිව්වා වගේ ඉඩකඩම් වාහනේ එහෙම නැත්නම් බයිසිකලේ උගක් දුප්පත් අයට තියෙන බයිසිකලයක් එහෙමත් නැත්නම් ත්‍රී වීලර් එකක්. ඉතින් මේවා උගස් කරලා එහෙමත් නැත්නම් කාගෙන් හරි මුදල් ණයට අරගෙන තමයි මේගොල්ලෝ මේවට සම්බන්ධ වෙන්නේ. ඉතින් මොකද වෙන්නේ පිරමීඩ ක්‍රමය බිඳ වැටුණා මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ මුදල් අහිමි වෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි ඔවුන්ගේ මූල්‍ය දුෂ්කරතා තව තවත් උග්‍ර වෙලා දරිද්‍රතාව තව තවත් වැඩි වෙන එක. ඉතින් එතකොට රටක දුප්පත් දරිද්‍රතාවෙන් පෙළෙන සංඛ්‍යාව වැඩි වෙනවායි කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඒක ඍජුවම මේ රටේ ආර්ථිකය කෙරෙහි බලපෑම් ඇති කරනවා. ඉතින් මේ විදිහට පුද්ගලයන්ට
පුද්ගලයෝ ණය ලබා ගන්නවා, ණය ලබාගෙන මුදල් ආයෝජනය කරනවා. නමුත් අවසානයේ මොකද වෙන්නේ? අර පිරමීඩ යෝජනා ක්‍රමය බිඳ වැටීම නිසා බලාපොරොත්තු වෙච්ච ලාභ අහිමි වීමෙන් අර ආර්ථිකයේ අස්ථාවරත්වයක් ඇති වෙනවා. ඇයි? ලබාගත්තු ණය ඒගොල්ලන්ට නැවත ගෙවා ගන්න බැරි වෙනවා. දැන් පිරමීඩ යෝජනා ක්‍රම වලට ක්‍රම ප්‍රචාරණය කරන අය, ප්‍රවර්ධනය කරන අය කියන දේ තමයි අසීමිත ආදායමක්, endless income එකක් උපයෝගී කරගන්න පුළුවන් කියලා මේ තුනේ. ඉතින් ඇත්තටම අපි අවබෝධ කරගන්න ඕන දේ තමයි මෙතන ආදායම් ඉපයීමක් සත්‍ය වශයෙන් සිද්ධ වෙන්නේ නැහැ. No income generation. දැන් පිරමීඩයේ ඉහළ ස්තරවල ඉන්න අය ආදායමක් නැත්තම් ධනයක් ඉපයුවා නම් එහෙම ඒ ධනෙ ඉපුවේ අර පිරමීඩයේ පහළ ස්තරවල ඉන්න අය ලබා දීපු මුදල් නිසා. ඉතින් ඒක නිසා පිරමීඩයට අලුතෙන් එකතු වෙන අයට අහිමි වුණු මුදල් නිසා තමයි ඉහළ ස්තරවල ඉන්න අයට මුදල් උපයා ගන්න පුළුවන් වුණේ. ඉතින් මොකද මෙතනදී වෙන්නේ? සුළුතරයක් ලාභ උපයා ගන්නකොට බහුතරයකට පාඩු සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඒගොල්ලොන්ගේ ආදායම තියෙන ආදායමත් නැති වෙලා යනවා. ඉතින් දැන් මේක නිසා මෙමගින් ආදායම් ව්‍යාප්තියේ විෂමතාවයකුත් ඇති වෙනවා. දැන් අපේ රටේ දැනටමත් කොහොමත් අපේ රටේ ධනය බෙදීමේ විශාල විෂමතාවයක් තියෙනවා. ඉතින් මේ විදිහට එක්කෙනෙක්ගේ ආදායම අහිමි වෙලා තවත් අයට ආදායම් උපයා ගැනීමට අවස්ථාවක් සැලසීමෙන් මේ විෂමතාව තවත් උග්‍ර වෙලා ඒකත් ඒ මගිනුත් දැඩි බලපෑම් ආර්ථිකයට වෙන්න පුළුවන්. දැන් මම කිව්වා පිරමීඩ ක්‍රමයක ආදායම ඉපයීම තීරණය වන්නේ මෙම යෝජනාවලට අලුතෙන් කොච්චර ප්‍රමාණයකට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියන කාරණේ මත. ඉතින් දැන් මෙතනදී මම කිව්වා ප්‍රොඩක්ට් බේස් නැත්තම් භාණ්ඩ මිලට ගැනීමෙන් පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙනවයි කියලා. දැන් මෙතනදී වෙන්නේ මොකද? මේ පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙනකොට යම්කිසි භාණ්ඩයකට තියෙන ඉල්ලීම වැඩි වෙන්න පුළුවන්. right? කෘතිම ලෙස. ඒ කියන්නේ වෙළඳ පොලේ ඇතිවන සිදිදාමයක නැත්තම් ඉල්ලුම සහ සැපයුම නිසා නෙමෙයි, නිකන් අර ආටිෆිෂියලි නිර්මාණය වන ක්‍රියාවක් නිසා පුද්ගලයෝ භාණ්ඩ මිලදී ගන්න පෙළඹෙනවා. ඉතින් ඒක නිසා උද්දමනයක් පවා ඇති වෙන්නත් පුළුවන්. හැබැයි මෙම ඉල්ලුම හැම වෙලාවෙම එකම තත්වයක තියෙන්නේ නැහැ. ඒක හින්දා පසුව මේ ඉල්ලුම සංකෝචනය වෙලා වෙළඳ පොලේ අස්ථාවරත්වයක් ඇති වෙන්න පුළුවන්. අනිත් වැදගත්ම දේ තමයි මම අර ඉස්සෙල්ලා කියපු විදියට මෙතනදී විදේශ විනිමය සැලකිය යුතු ප්‍රමාණයක් වෙනත් රටකට ගලා යාම සිද්ධ වෙන්න පුළුවන්. මම කියවනේ ගෝල්ඩ් ක්වෙස්ට් කම්පැනි එක මොකද කරේ? අවුරුදු දෙකක් කාලයක් තුල ඒගොල්ලෝ ඩොලර් මිලියන 15කටත් වඩා ප්‍රමාණයක් ලංකාවෙන් පිටතට ගෙනිච්චා මේ ව්‍යාපාරය පවත්වාගෙන යාම තුලින්. ඉතින් එතනදී මෙන්න මේ විදියට අර එක රටක මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනකොට මේ නීති විරෝධී පිරමීඩ ව්‍යාපාර ක්‍රියාත්මක වෙනකොට ඒකේ ඒ කඩා වැටීම අනිත් රටවල් වලටත් බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒක උද්ගත වුණා 1997 ඇල්බේනියාවේදී. ඇල්බේනියාව තමයි මේ පිරමීඩ ව්‍යාපාර නිසා දැඩිව බලපෑමකට ලක් වෙච්ච එක් රාජ්‍යයක්. දැන් ඒ ප්‍රතිඵල ඇල්බේනියාවේ ඇති වුණු මේ ප්‍රතිඵල විහිදිලා ගියා ග්‍රීසිය, ඉතාලිය වගේ රටවල් වලට. ඒකට හේතුව තමයි අර ඒ රටවල් වල ජනතාව තමන් උපයාගත්තු ධනය, තමන්ගේ විශ්‍රාම දීමනා, ඉතිරි කිරීම වගේ දේවල් ආයෝජනය කරා ඇල්බේනියාවේ. ඒක නිසා ඒ අර එක රටක මේ ක්‍රියාව සිද්ධ වෙනකොට ඒකේ අහිතකර බලපෑම් අනිත් රටටත් යන්න පුළුවන්. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා දැන් බොහෝ වෙලාවල් වලට මේ යෝජනා ක්‍රම වලට සම්බන්ධ වෙන්නේ මිනිස්සු සම්බන්ධ වෙන්නේ තමන්ගේ යාළුවෝ හරහා, ඥාතීන් හරහා, අසල්වැසියන් හරහා. දැන් පිරමීඩ ක්‍රමය බිඳ වැටීම නිසා මොකද වෙන්නේ? මානව සම්බන්ධතාවලට අහිතකර බලපෑම් සිද්ධ වෙනවා. ඒක හින්දා නොයෙකුත් සමාජීය බලපෑම් උද්ගත වෙන්න පුළුවන්. පවුලේ අඩදබර, විවාහ බිඳ වැටීම්, දික්කසාද, යාළු මිත්‍රකම් පළුදු වෙන එක. මේ විදිහට සමහරක් අවස්ථාවන් වල අනුරාධපුරේ කුරුණෑගල වගේ ප්‍රදේශවල සියදිවි නසා ගැනීම පවා සිද්ධ වෙලා තිබුණා
මේ පිරමීඩ ව්‍යාපාර බිඳ වැටීමේ ප්‍රතිඵලයක් විදියට. ඉතින් අර මට එක දෙයක් මට පැහැදිලි කරන්න අමතකුණා මම හිතන්නේ පැහැදිලි කරන්න අවශ්‍යයි. දැන් මේ පිරමීඩ ක්‍රමය බිඳ වැටෙන්න හේතුව මොකද? මම අර මුලින්ම ගත්ත උදාහරණය තමයි දෙන්නෙක්ගෙන් පටන් ගත්ත ඊළඟට 20ක් එකතු වුණා. ඒ 20 තව 10 එකතු කරගන්න ගියාම තව 100ක් එකතු වුණා. ඒ 100 තව 10 එකතු කරගන්න ගියාම 2000ක් එකතු වුණා. 10 එකතු කරගත්තම 20000ක් එකතු වුණා. ඊළඟට ওই 20000 10 එකතු කරගන්නකොට 2 ලක්ෂයක් ඒ 2 ලක්ෂය 2 කෝටියක් ওই විදියට. දැන් හිතන්න ලංකාව වගේ රටක අපේ රටේ ජනගහනය population එක ඇත්තටම 22 මිලියන් 22ක්. ඉතින් ওই විදියට එකතු වෙන්න පුළුවන් ප්‍රමාණීය සීමාවක් තියෙනවානේ. ඉතින් දැන් මෙන්න මේ විදියට පුද්ගලයන් බඳවා ගන්න නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. ඒක අවස්ථාවක පුද්ගලයන්ව බඳවා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. අපි ඒකට කියනවා මාකස් සැටියුරේෂන් කියලා. මෙන්න මේ මාකස් සැටියුරේෂන් තත්ත්වය ඇති වුණාම අලුතෙන් සමාජිකයන් එකතු වීම නැවතෙනවා. ඉතින් එතකොට ලාභ ඉපීමත් නැවතෙනවා. අර සම්පූර්ණයෙන්ම පිරමීඩ ක්‍රමය කඩා වැටීමකට ලක් වෙනවා. ඉතින් මොකද වෙන්නේ? අර අහිංසක පුද්ගලයෝ මේවා නීති විරෝධී කියලා නොදැන එකතු වෙන පුද්ගලයෝ මේ බව වටහා ගන්නකොට අශ්වයා ස්ථාලෙන් ගිහිල්ලා ඉවරයි. ඒ වගේම කියන්නේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න අය අපෙන් ප්‍රශ්න කරනවා මේ ලංකාවේ තියෙන පිරමීඩ ව්‍යාපාර මොනවද කියලා. අපි මුලදීත් සඳහන් කරා අපි කිසිදු ව්‍යාපාරයකට හෝ කිසිදු ආකාරයකට කියන්නේ දැන් ඇතම් පිරමීඩ ව්‍යාපාර තමන්ගේ ව්‍යාපාර නාමය රෙජිස්ටර් කරලා තියෙන්නේ භාණ්ඩ හා සේවාවට. එතකොට එතනදී කිසිදු විදියකට අපිට හොයාගන්න බෑ මේක ව්‍යාපාරයේ පිරමීඩ ව්‍යාපාරයද කියලා. මම හිතන්නේ අපි පොඩි පැහැදිලි කිරීමකට යමු කොහොමද අපි මේ ව්‍යාපාරය දිහා බලලා මේක පිරමීඩක් කියන එක අඳුරගන්නේ. මම හිතන්නේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් ඒක එතනදී. දැන් ඇත්තටම අර ඒක මම පිරමීඩ ව්‍යාපාර දෙකක් ගැන කතා කරානේ. එකක් තමයි මුදල් ආයෝජනය කිරීමෙන් පිරමීඩ ව්‍යාපාරයට එකතු වෙන එක. අනිත් එක තමයි භාණ්ඩ මිලදී ගැනීමෙන් පිරමීඩ ව්‍යාපාරයට එකතු වෙන එක. දැන් එතනදී ඇත්තටම දැන් හුඟක් වෙලාවල් වලදී තියෙන ප්‍රශ්නේ තමයි මේවා ප්‍රචාරණය කරන අය motivational speakers ලා. ඒ කියන්නේ මේවා ප්‍රචාරණය කිරීම සඳහාම ට්‍රේන් වෙච්ච අය, පුහුණුව ලබාගත්තු අය. ඉතින් ඒකින්ද ඒගොල්ලෝ මොකද කරන්නේ? අර පුද්ගලයන්ගේ මනස තුල ඇති කරනවා විපර්යාසයක්. පුද්ගලයන්ගේ මනස අපි කියන පුද්ගලයන්ගේ මනස අපයෝජනය කරනවා කියලා. මනස abuse කරනවා කියලා අපි කියන්නේ. ඉතින් ඇත්තටම දැන් අර මුදල් ආයෝජනය කරන හුඟක් වෙලාවට කරන්නේ මොකද්ද? ව්‍යාපාරික දැනුම ලබා දෙන්නයි කියලා ඒගොල්ලන්ව එක්කගෙන ගිහිල්ලා වැඩමුළු වැඩසටහන් පවත්වාගෙන යනවා. ඉතින් එහෙම ගිහිල්ලා ඒගොල්ලන්ගේ අර මනස තුල විපර්යාසයක් ඇති කළා මොකද කියන්නේ? මිනිස්සුන්ට කියනවා මේක මග නොහැරිය යුතු අවස්ථාවක්. මේක මේ ඔබ පිරිසට විතරක් ලැබෙන්නා වූ විරල අවස්ථාවක්. ඒක නිසා මේ ඔබේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් එකම අවස්ථාව තමයි නැත්නම් සුදුසුම අවස්ථාව තමයි මේක. ඉතින් මේගොල්ලෝ මොකද කරන්නේ? අර මිනිස්සුන්ට පෙන්නනවා ඒගොල්ලන් මේ සක්සස් ස්ටෝරීස් නැත්නම් මෙන්න මේ පිරමීඩ යෝජනා ක්‍රම වලට සම්බන්ධ වෙලා ජයගත් මිනිස්සු පිළිබඳ එක්කෝ ඒගොල්ලන්ගේ ෆොටෝස් අරගෙන එනවා. එහෙමත් නැත්නම් එහෙම එතෙන්ට එනවා. ඉතින් ඇවිල්ලා කියනවා මේගොල්ලෝ ගෙවල් හැදුවා, වාහන මිලදී ගත්තා. අර සමහරක් වෙලාවට ඉතින් අර ස්විමින් පූල්ස් තියෙන වාහන ගරාජ් එකේ වාහන 4-5 තියෙන පින්තූර තමයි ඉතින් මේගොල්ලෝ පෙන්වන්නේ. ඉතින් එතකොට මම හිතන්නේ මේක මිනිස්සුම දැන් හුඟක් වෙලාවට ඉතින් ඇත්තටම සමහරක් වෙලාවට අපිට ජනතාවට දොස් කියන්න බෑ. මොකද අර මම කියවනේ අර මොටිවේෂනල් ස්පීකර්ස් ලා ඉන්නේ. ඉතින් ඒගොල්ලොන් අර මනස තුල විපර්යාසයක් ඇති කරනකොට ඇත්තටම මිනිස්සු තුල එක්තරා කෑදරකමක් නැත්තම් තණ්හාවක් ඇති වෙනවා. මොකද මිනිස්සු කැමති ඉක්මනට පොහොසත් වෙන්න. රිස්ක් එකක් ගන්නෙ නැතුව, සල්ලි වියදම් කරන්නේ නැතුව ඉක්මනට පොහොසත් වෙන්න ඒගොල්ලෝ කැමති. ඉතින් ඒගොල්ලෝ විශ්වාස කරනවා. ඒක නිසා දැන් අර මුදල් ආයෝජනය කරන්න කියලා කියනකොට අනිත් එක තමයි ඒගොල්ලෝ මේ හඳුන්වා දෙන ප්‍රතිලාභ ක්‍රමය හරි සංකීර්ණයි. ඔබට මට වටහා ගන්න පුළුවන් ප්‍රතිලාභ ක්‍රමයක් නෙමෙයි ඇත්තටම මේක. ඉතින් දැන් අනිත් එක තමයි දැන් භාණ්ඩ මිලදී ගැනීමක් අරමුණු කරගෙන කරන පිරමීඩ ක්‍රමයකදී මම කිව්වා හඳුන ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි බලන්න ඕන මොකද්ද මෙතනදී කරන්නේ? භාණ්ඩ විකිණීමක්ද මෙතන කරන්නේ? එහෙමත් නැත්නම් මේකට පුද්ගලයෝ එකතු කර ගැනීමක්ද මෙතන සිද්ධ වෙන්නේ කියන එක අපි බලන්න ඕන. අනිත් දේ තමයි අපි මෙතනදී බලන්න ඕන අධික මිලකට භාණ්ඩ විකිණීමක් මෙතන සිද්ධ වෙනවද කියන එක අපි බලන්න ඕන.
ඉතින් ඇත්තටම හරිම දුෂ්කරයි මේක. මේක සාමාන්‍ය ජනතාවට වටහා ගන්න හරිම දුෂ්කර අවස්ථාවක්. ඒක ඉතින් අර තමන්ගේ ප්‍රඥාව පාවිච්චි කළා තමයි මේක මේ කරන්නේ හොඳ වැඩක්ද. දැන් හිතන්නකෝ ජනතාව හිතන්න ඕනේ කෙනෙක් ඇවිල්ලා කියනවා නම් මේ වගේ මුදලක් ආයෝජනය කරලා මෙච්චර පොහොසත් වෙන්න පුළුවන් කියලා කියනකොට මිනිස්සු හිතන්න ඕන, ජනතාව හිතන්න ඕන ඇයි එහෙමනම් ඒගොල්ලෝ එයාගේ පවුලේ අයට මේ ආදායම ලබා ගන්න නැති කියලා. ඇයි මේකට මහ ජනතාව එකතු කරගන්න උත්සාහ කරන්නේ ඇයි කියන එක කල්පනා කරන්න ඕනේ. තියෙනවාට මෙහෙමයි මෙතනදී වෙන්නේ ගොදුරු කර ගැනීම. අර හුඟක් වෙලාවල් වලට වෙන්නේ එක ස්ථානයකට අරගෙන යන එක. ඒ ස්ථානෙට අරගෙන ගිහිල්ලා කතාවල් පවත්වලා රිෆ්‍රෙශ්මන්ට්ස් දීලා අර මිනිස්සුන්ට සල්ලි ලබා දෙන තැනට ඔවුන්ව පත් කරගන්නවා. ඉතින් ඒක නිසා ඉතින් ඇත්තටම මේක මේ වෙනස හඳුනාගන්නේ කොහොමද කියන එක පහසුවෙන් වෙනස හඳුනා ගන්න බෑ. ඉතින් මං හිතන්නේ මෙන්න මේ වගේ දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන එක තමයි අපේ රටේ මහ ජනතාව මේ ජාවාරමින් බේර ගන්න පුළුවන් හොඳම ක්‍රමය. මං ඊළඟට යොමු වෙන්න කැමතියි අපේ ජනාධිපති නීතිඥතුමන් වෙත. දැන් මෙතනදී පිරමීඩ ව්‍යාපාරයකට යෝජනාකරුවෙක් නැත්නම් මුදල් දාලා සම්බන්ධ වෙන කෙනෙක් නීතිය ඉදිරියේ වැරදිකරුවෙක් වෙන්නේ කොහොමද? ඔහුට විරුද්ධව නගන ක්‍රියාමාර්ග මොනවද? ඒ කියන්නේ මම සල්ලි දැම්ම නම් මම කොහොමද මට වෘත්තිමය වශයෙන් කියන්නේ මගේ වෘත්තියට බලපෑමක් වෙන්න පුළුවන් ද එහිදී නීති ක්‍රියාත්මක වුණොත්? අපි ඒ ගැන පුංචි පැහැදිලි කිරීමක් කරමු. සුපුන් ඇත්තටම මහාචාර්ය ඉන්දිරානායකකාර මහත්මිය ඉතා පැහැදිලි කරා උද්දමනය මේකේ ඇතිවන ප්‍රශ්න, සමාජ ප්‍රශ්නය, ජනගහන ප්‍රශ්න මේ ඔක්කොම අර පොඩ්ඩක් එකතු කරන්න අවසරද සුපුන්? පොඩ්ඩක් මගේ කාර්යයෙන් සුපුන් අහනවා දැන් මේක වෙන් කරගන්නේ හඳුනගන්නේ කොහොමද කියලා. අපි දන්නවා ඕනම ව්‍යාපාරයක් කරනකොට දැන් අපි ගත්තොත් එහෙම ඕනම භාණ්ඩයක් ලීවර් සබම් බෙදද්දී ප්‍රකාශ ජාලයක් තියෙනවා. ඒක ඊට පැහැදිලිව හඳුන ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ නිෂ්පාදකයා ඩිස්ට්‍රිබියුට් බෙදා හරින්නට දෙනවා. බෙදා හරින්න කඩ අල්ට බෙදලා භාණ්ඩ බෙදලා දෙනවා. එතකොට අපිට ඊට පැහැදිලිව පේනවා මේ බඩු විකිණීමේදී යම් ක්‍රමවේදයක් තියෙනවා. එතකොට අපි දන්නවා sales and goods ඒ කියන්නේ බඩු විකිණීමේ ආඥාපනත ක්‍රියාත්මක වෙනවා. මම කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට මේ නීතිය පේන්නේ නැහැ. නමුත් යම් ක්‍රමවේදයක් තියෙනවා. යම් ලාභ බෙදී යන විදිය ඒ කියන්නේ ඩිස්ට්‍රිබියුටර්ට බෙදා හරින්නට ක්‍රමයක් තියෙනවා. ඊළඟට ඉතා පැහැදිලිව පේනවා. නමුත් මේ භාණ්ඩකේදී අපිට පේන්නේ නැහැ. අපිට කලින් ඉන්න අය පස්සේ ඉන්න අය. ඉතින් ඒ නිසා හරි පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් සුපුන් ඔබේ ප්‍රශ්නය මේක. මොකද මේකේ වැදගත්ම දේ තමයි දැන් අපි දන්නවා භාණ්ඩයක් සහ සේවා ගැන නියාමනය කරන්න තියෙනවා පාරිභෝගික ආරක්ෂා පනත. දැන් ඔබට භාණ්ඩයක් ගැන හරි ඔබට සේවාවක් ගැන හරි ප්‍රශ්නයක් වුණොත් යන්න තැනක් තියෙනවා. රක්ෂණයක් නම් රක්ෂණ ඔම්බඩ්ස්මන් කෙනෙක් ඉන්නවා. මූල්‍ය සමාගම් වලට ඔම්බඩ්ස්මන් කෙනෙක් ඉන්නවා. දැන් බලන්න මේ මෑතදී අපි දන්නවා ලීසින් ගෙවා ගන්න බැරිව පුද්ගලයෝ වාහන සීස් කරනවා. එතකොට මොකද කරන්නේ? දැන් මමත් ඒ සමාගමක අධ්‍යක්ෂ කෙනෙක්. මහ බැංකුව මැදිහත් වෙලා ලීසින් ලබාගත් අය කල්බදු ලබාගත් අය වෙනුවෙන් කියනවා නෑ ඔබට දැන් ගෙවන්න ඕනේ නෑ ටික මාස 2-3ක් යනකම් කියලා මැදිහත් වෙනවා, නියාමනය වෙනවා. එතකොට මේ ඉන්න පාරිභෝගිකයා බලන්න ඕනේ ඉතා පැහැදිලිව මේ වගේ නියාමන තියනවාද? මේ වගේ අපිට දැන් ඔබේ පස්සෙට මම එන්න හදන්නේ මේ වගේ නඩු පවරන්න ක්‍රමයක් තියනවාද? නැත්තම් මං අසරණ වෙනවද? මට යන්න ක්‍රමයක් නැද්ද කියන එක හොයන්න ඕනේ. මොකද මේ සිද්ධියක් සිදු වුණාට පස්සේ අපිට පුළුවන් මහ බැංකුවට තමයි පැමිණිලි කරන්න තියෙන්නේ. පොලිසියකට එහෙම නෙවෙයි. මහ බැංකුවට පැමිණිලි කරාම ඔවුන් ඇවිල්ලා පරීක්ෂණ පවත්වලා අන්න එතන තමයි අර පොලිසියේ සම්බන්ධ වීම හරිම අඩුයි. ඒ නිසා මේක පොඩ්ඩක් යාන්ත්‍රණය පොඩ්ඩක් හිර මදි. මොකද ඇත්තටම මහ බැංකුවට එහෙම ගොඩක් පරීක්ෂණ නිලධාරියෝ දීලා නැහැ. දැන් අල්ලස් කොමිසම වගේ පොලිසිය ඒ වගේ දේවල් වලට යාන්ත්‍රණය හුඟක් ශක්තිමත්. නමුත් මහ බැංකුවට අවාසනාවකට එහෙම ගිහිල්ලා වටලලා එහෙම කරන්න තරම් පහසුකම් දීලා නැහැ. නමුත් ඉතින් මහ බැංකුවට තමයි යන්න තියෙන්නේ. ගිහිල්ලා මේ නඩුව ඔබගේ ප්‍රශ්නයට මම මේ පිළිතුර එන්නේ ඒ විදියට ගොනු කරලා ගෙනියන්නයි තියෙන්නේ. නමුත් මහාචාර්ය ඉන්දිරානායකකාර මහත්මිය කිව්වාගේ මේකට රැවටෙන එක වළක්වන්න තමයි මේක වැදගත්ම වෙන්නේ.
ඒක තමයි ඊටාම වැදගත්. ඉතින් ඒ නිසා අපි ඊටාම ජනතාව දැන් අපි දන්නවා ජනතාව තණ්හාවයි. ඒ නිසා අපි දන්නවා මේ ගොඩාක් මේ ලොකු පොලී දෙනකොට මේ ප්‍රසිද්ධ නැති සමාගම් වලට ගිහිල්ලා තැම්පතු හිටම් කරලා මේ ප්‍රසිද්ධ සමාගම් වලට ගිහිල්ලා දැන් ඒ අධ්‍යක්ෂකවරු අපි දකිනවා අධිචෝදනා පත්‍ර ලබනවා මහ මේ නඩු දාලා. ඉතින් එහෙම අපේ මිනිස්සුගේ තියෙන නොදැනුමක්මයි ප්‍රශ්නේ තියෙන්නේ. we have to prevent it. අපි මේක වළක්වන්න ඕනේ. එහෙම නැතුව මේක නීති ක්‍රමයකට යන්නේ. දැන් ඔබගේ ප්‍රශ්නෙට උත්තරේ ඔව් යන්න පුළුවන්. පැමිණිලි කරන්න මහ බැංකුවට මහ බැංකුවේ යාන්ත්‍රණය ආරම්භ කරයි. ඒ වගේම අර නීතිය නම් ඊටාම විශිෂ්ටයි. අර මම පැහැදිලි කරේ කලින් ඊටාම විශිෂ්ටයි, ඊටාම ශක්තිමත්. හැබැයි ඒ යාන්ත්‍රණය යනවට වඩා අපි මේකෙන් වැළකෙන්න උත්සාහ කරන්න ඕනේ. මොකද මේකෙන් අනතුරක් වුණොත් ඔය මහ බැංකුවේ තියෙන ඔය වගන්තිය ඇරෙන්න ඊට කලින් නියාමනයක් නැහැ. පාරිභෝගික ආරක්ෂා පනත වගේ මේ ඕනම දැන් රක්ෂණ සම්බන්ධයෙන් ඇති වෙන්න නීති තියෙනවා. අපි දන්නවා දැන් මම බැංකුවක සහ ඒ අධ්‍යක්ෂකවරයෙක් ඉන්නකොට අපේ ඇවිල්ලා නියාමනය කරනවා, පරීක්ෂණ පවත්වනවා. මහ බැංකුව අවුරුද්දකට සැරයක් ඇවිල්ලා වාර්තාවක් දෙනවා අපේ අඩුපාඩු. දැන් එහෙම නියාමන නෑ මේකේ. ඒ නිසා අන්නේ ඒ වෙනස හඳුරගෙන අන්න ඒක තේරුම් ගත යුතු වෙනවා. ඊටාම වැදගත් වෙන්නේ අන්නේ සාධකේ. ඒකයි මට ඒ සම්බන්ධයෙන් යන්න තියෙන්නේ මහ බැංකුවට. ඒක අනිවාර්යයෙන්ම මේ නීතිය හරි ප්‍රබලයි. ඉතින් ඒ විදිහට පරීක්ෂණ පවත්වන නඩු පවරයි. හැබැයි වැදගත්ම දේ මහාචාර්ය ඉන්දිරා නානායක්කාර මහත්මිය කිව්වා වගේ මේකෙන් වැළකෙන එක. මොකද කවදාක්වත් මහ බැංකුවේ අනුව ලෙවල් 8කට යනකොට ලංකාවේ ජනගහනය ඉවරයි. ලෙවල් 10ට ගියාම ලෝකේ ජනගහනය ඉවරයි. ඉතින් ඒ ඉන්න කවදාකවත් මේක පවතින්න බෑනේ. ඉතින් මේක දැනුවත් කිරීම තමයි වැදගත්. ඒක තමයි මම ලියෝ සමාජිකයෙක් හැටියට හිටපු ඔබ කරන මේ වැදගත් කාර්යය. බොහොම සතුටුයි අපිට ඔබතුමා වැනි කෙනෙක් ඒ වගේ දෙයක් කියන එක. ඊට අමතරව දැනගන්න කැමතියි දැන් අපි මේ වෙනුවෙන් මුදලක් යොමු කරනවා. එතකොට මේ මුදලක් යොමු කරාට පස්සේ අපි අනාවරණය කරගන්නවා මේක මේ පිරමීඩ ව්‍යාපාරයක්. ඒ කියන්නේ අපේ නොදැනුවත් කමින් අපි මේකට එකතු වෙනවා. ඊට පස්සේ අපි අනාවරණය කරන මේක පිරමීඩ ව්‍යාපාරයක්. අපි කොහොමද මේක සාක්ෂි එකතු කරගන්නේ? අපි කම්ප්ලේන් එකක් කරනවා නම් අපි කොහෙටද කම්ප්ලේන් එක කරන්න ඕනේ? මේකේ ක්‍රියාපටිපාටිය මොකද්ද? පැහැදිලිව මා කිව්වා වගේ මහ බැංකුවට තමයි ආයුතු වෙන්නේ. ඉතින් පැහැදිලි. ඉතින් ඒ නිසා සාක්ෂි තියෙන්නේ දැන් ඔබට මේ ඒක තියෙන අර මහාචාර්ය ඉන්දිරා මහාචාර්ය නානායක්කාර මහත්මිය කිව්වා වගේ. ඉතින් පැහැදිලි මේවට සම්මන්ත්‍රණ තියෙනවා. ඒ කියන්නේ උනන්දු කරන මොටිවේෂන් ස්පීකර්ස්ලා තියෙනවා. ඉතින් ඒවට ලිපියක් මගින්නේ එහෙම නැත්නම් ඊමේල් එකක් මගින්නේ WhatsApp එකකින්නේ එන්නේ ඒවා රැකගත යුතුයි. මොකද ඒවා සාක්ෂ්‍යාඥා පනතේ යටතේ ඉදිරිපත් කරන්න පුළුවන්. විද්‍යුත් සාක්ෂි, පළගණික සාක්ෂි එහෙම ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඒවා ඒ විදියට රැස් කර ගැනීම තමයි ඊටම වැදගත් වෙන්නේ. මේ නඩුව ඔප්පු කරගන්න අර මං කිව්ව වැරදි ප්‍රවර්ධනය යෝජනා කරමු එහෙම නැත්නම් අර්පණය කරපු අය, ඒකට උනන්දු කරපු අය, කළමනාකාරය කරපු කියලා විශාල පරාසයක පුද්ගලයෝ අහු වෙනවනේ. ඉතින් ඒ කට්ටියට ඒ අදාළ සාක්ෂි, ඒ කියන්නේ ලිඛිත සාක්ෂි විශේෂයෙන්ම දැන් වචනේ වුණත් ඇති. දැන් අපි ෆැමිලි ගානේ මට මෙහෙම දෙයක් වුණා. මේ ස්ථානයේ මේ විදියට මේ පුද්ගලයෝ තමයි මට ප්‍රවර්ධනය කරේ. අර ඉන්දිරා නායක මහත්මිය කිව්වා වගේ මේකෙදි අවාසනාවකට මගේ හොඳම යාළුවෝ, මගේ හොඳම ඥාතීන් තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වචනය කියන එකද අපේ නීතියක අපි ඇසුදුටු සාක්ෂි වලින් නඩු ඔප්පු කරනවානේ. ඉතින් ඒකේ කට වචනය ප්‍රවාහනවා. ඉතින් එතකොට මහ බැංකුවේ කාර්යය තමයි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා ඒ විද්‍යුත් තාක්ෂණය ඔස්සේ ඉතා පැහැදිලිව මේවා සාක්ෂි එකතු කරගන්න එක මහ බැංකුවේ වැඩක්. නමුත් වාචිකව කටෙන් වුණත් කියන එක ප්‍රමාණවත්. එතකොට මහාචාර්යතුමියනේ දැන් අපි දන්නවා යම් ආයතනයක් ඒක පිරමීඩ ව්‍යාපාරයක් කියලා. නමුත් අපිට පුළුවන් ද ඒ ව්‍යාපාර සැලැස්ම සහ ඒ ව්‍යාපාර ක්‍රමවේදය ගැන යම් තැනකදී විවේචනයකට ලක් කරන්න? මං හිතන්නේ ඒක ටිකක් රිස්කි නැත්නම් අවදානම් සහගත වැඩක්. මොකද ඒකට හේතුව තමයි අර හුඟක් ආයතන මං කිව්වා වගේ මාකටිං කම්පැනි එකක් එහෙම නැත්නම් බහුස්තර ආයතනයක් විදිහට තමයි ව්‍යාපාර පවත්වාගෙන යන්නේ. ඉතින් මේ වගේ වෙලාවක කරන්න ඕන හොඳම දේ තමයි නීති මාර්ගයෙන් කටයුතු කරන එක. මොකද බැරි වෙලාවක්වත් අපිට ඒ ආයතනයට එරෙහිව
සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන් කමක් නැත්තම් මේක මෙහෙමයි කියලා ඒක ප්‍රසිද්ධියේ විවේචනය කරන එක අපහාසයක් විදියට සලකලා අපිව අපහාස නඩුවකට භාජනය වෙන්න පුළුවන්. ඒක නිසා නිත්‍යානුකූලව කටයුතු කරන එක වඩා සුදුසුයි. ඒ වගේ ආයතනයක නම ගම සඳහන් කරලා ඒ වගේ ආයතනයක් විවේචනය කරනවට වඩා පැහැදිලි සාක්ෂි තියෙනවා නම් හොඳම දේ තමයි එක්කෝ පොලිසිය හරහා එහෙමත් නැත්නම් ඍජුවම මහ බැංකුවට ගිහිල්ලා නැත්නම් මහ බැංකුවට කතා කරලා ඒ පිළිබඳව කරුණු අනාවරණය කරන එක. ඒ එතනින් එහාට ගිහිල්ලා මම හිතන්නේ හොඳ දෙයක් නෙමෙයි විවේචනය කරන එකද. මොකද විවේචනය කරනකොට බැරි වෙලාවකත් අපිට පැහැදිලි සාක්ෂි නැත්නම් ඇත්තට මේ ආයතනයට කියන්න පුළුවන් නැහැ අපි මේ කරන්නේ නිත්‍යානුකූල කටයුත්ත. ඉතින් එතනදී අපිට අපහාසයක් සිද්ධ වුණාය කියලා තමන්ට එරෙහිව නීතිමය පියවර ගන්න පුළුවන්. අපි පිරමීඩ ගැන කතා කරද්දී තව දෙයක් තමයි කිසියම් වූ මුදලකට නොවටිනා භාණ්ඩයක් අපිට ලබා දීම. අපි භාණ්ඩ සම්බන්ධව ගත්තොත්. එතනදී පාරිභෝගික අධිකාරිය විසින් කිසියම් නියාමනයක් හෝ කිසිදු පැටලීමක් කරන්නේ නැද්ද මෙවැනි ව්‍යාපාරවලට? ඇත්තට මේවා බොහොම රහසිගතව කරන දේවල්නේ. මේවා රහසිගතව කරන දේවල් මේවා ඕපන්ලි විවෘතව කරන දේවල් නෙමෙයි. අනිවාර්යෙන්ම මේ ආයතනයට මීට විරුද්ධව පියවර ගන්න පුළුවන්. මොකද යම්කිසි භාණ්ඩයකට සමහරක් අවස්ථාවලදී පාලන මිලක් තියෙනවා. පාලන මිලක් නැති භාණ්ඩයක් පවා අධි මිලකට විකුණන්න බෑ. ඒක නිසා පුද්ගලයන් මීට එරෙහිව ගිහිල්ලා පැමිණිලි කරොත් මේ ආයතනයට මීට එරෙහිව පියවර ගන්න පුළුවන්. ඒක තමයි මහජනතාව එතෙන්දී සැලකිලිමත් වෙන්න ඕනේ. ඇයි අපි මේ භාණ්ඩයට අධි මිලක් ගෙවන්නේ කියලා. ඒක ඇත්තටම හරිම සුදුසු ප්‍රශ්නයක්. හරි කාලෝචිත ප්‍රශ්නයක් ඇහුවේ. එහෙම කරන්න පුළුවන්. ඒ වගේම අපිට තව එකතු කරන ප්‍රශ්නයක් තමයි දැන් මෙවැනි ව්‍යාපාරයක් යම්කිසි ආකාරයක නීතිය රහන්න කොටු වුණොත් එතනදී මෙහි දඬුවම් ලැබෙන්නේ උඩපුරු කියන්නේ උඩ ලෙවල් වල ඉන්න පිරිසට පමණද නැත්නම් සල්ලි දාපු පහළ ලෙවල් එකේ ඉන්න කෙනෙක්ට පවා නීතිය ක්‍රියාත්මක වෙනවද? ලංකාවේ නීතිය දක්වලා තියෙන ආකාරයට මේ නීති විරෝධී ව්‍යාපාර පවත්වාගෙන යන අය වගේම නීති විරෝධී ව්‍යාපාර වලට සම්බන්ධ වෙන අයත් කරන්නේ පිරමීඩ ව්‍යාපාර වලට සම්බන්ධ අයත් කරන්නේ නීතිමය වැරද්දක්. ඒක ඉතාමත්ම පැහැදිලි. ඉතින් එතනදී සංවිධායකවරයා විතරක් නෙමෙයි ඊට සම්බන්ධ වුණ අය ඇත්තටම නොදැනුවත්ම සම්බන්ධ වුණේ. නොදැනුවත්ම සම්බන්ධ වුණත් අර පනතේ ප්‍රතිපාදනයට අනුව ඒ පනත ප්‍රතිපාදනය හරි පුළුල්. ඒක නිසා නීති විරෝධී ව්‍යාපාර පිරමීඩ ව්‍යාපාර ආරම්භ කිරීම පවත්වාගෙන යාම ප්‍රචාරණය ඒ හැම දෙයක්ම නීති විරෝධී. ඒක නිසා සම්බන්ධ වෙන අයෙක් පවා නීතිය රැහැනට හසු වෙන්න පුළුවන්. ඒ වගේම අපි මෑත කාලේ වල දකින්න දෙයක් තමයි මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ රැකියාවක් කරන කෙනෙක්ම නෙමෙයි. ඒ කියන්නේ දැන් අවුරුදු 18ට ඉහළ බොහෝ දුරට 18 ඉහළ විශ්වවිද්‍යාල සිසුන් පවා මේකට සම්බන්ධ වෙනවා. එතනදී අම් ආකාරයකට දඬුවමකට ලක් වුණොත් Taman ශිෂ්‍යභාවය කෙරෙහි ප්‍රශ්නයක් වෙනවද නැත්නම් ඒ සමාජීය වශයෙන් ගැටලුවක් වෙන්නේ කොහොමද? ඉතින් ඇත්තට මේක නීති විරෝධී කටයුත්තක් නෙමෙයි කරන්නේ. ඒ නීති විරෝධී කටයුත්තක් කරනකොට රටේ නීතියට අනුව ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක අර හරි සුලභ දෙයක්. ඒ කියන්නේ වර්තමානයේ මේ පිරමීඩ යෝජනා වලට ගොදුරු කරගන්න උත්සාහ කරන තව එක පිරිසක් තමයි තරුණ තරුණියෝ. ඉතින් ඒක නිසා තරුණ තරුණියන්ව මේකට නැඹුරු කරන විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන දරුවන්ව මේකට නැඹුරු කරගන්න ගත්ත උත්සාහයක් අපිට දකින්න පුළුවන්. ඉතින් එතනදී මේ වගේ ක්‍රියාවකට සම්බන්ධ වුණාය කියලා ඔපුනොත් ඉතින් එතනදී අර සර් කිව්වනේ පැහැදිලිවම ස්ට්‍රික්ට් ලයබිලිටි. තමන්ගේ චේතනාව පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. තවත් මේක නොදැනුවත්ම සම්බන්ධ වුණාය කියලා විස්තිවාචකයක් ඉදිරිපත් කරන්න බෑ. ඒ වගේ වෙලාවක රටේ පවතින නීතිය යටතේ නීති විරෝධී කටයුත්තකට වරදකරු වීම නිසා ඒ කෙනාගේ ශිෂ්‍යභාවය කෙරෙහි බලපෑමක් ඇති කරන්න පුළුවන්. මම හිතන්නේ මම මේ ඊළඟට අහන ප්‍රශ්න ගැන ඔබ දෙපළටම මම හිතන්නේ විවෘතව ඒකට අදහස් ඇති. මොකද ඒක තාමත් පුළුල් ප්‍රශ්නයක්. දැන් අපි දන්නවා මේ මෙවැනි පිරමීඩ ව්‍යාපාර අපි නම් වශයෙන් දන්නවා. ඒක කිසිදු ලැජ්ජාවකින් තොරව YouTube ඊට පස්සේ Facebook වගේ සමාජ මාධ්‍යාලා ඔස්සේ පතුරව හරින ගලාගේ මාකටිං වැඩ ටික යාලා කරගන්න. එතකොට මේක පිරමීඩ ව්‍යාපාරයක සැලැස්මක් නමුත් ඒක රෙජිස්ටර් කරලා තියෙන්නේ භාණ්ඩ හා සේවා යටතේ.
එතනදී නමුත් සමාජය දන්නවා මේක පිරමීඩ ව්‍යාපාරයක් මේ යන්නේ කියලා. එතනදී මේ මාධ්‍ය වෙනුවෙන් මාධ්‍ය නියාමනයක් නැද්ද ලංකාවේ? ඔන්න කියන්නේ පැහැදිලි කරන්න සර්. මාධ්‍ය සම්බන්ධයෙන් තියෙන්නේ පුවත්පත් මණ්ඩල පනතක් තියෙනවා පුවත්පත් සම්බන්ධයෙන්. ඒ ඇරෙන්න එහෙම වෙන නීතියක් නැහැ. දැන්ට මේ ඊයේ තියෙන්න තිබුණා මේ කොවිඩ් තත්ත්වෙ ඉඳන් නැති වුණා සම්පූර්ණ මාධ්‍ය මමත් ඒ කමිටුවේ ඉන්නවා මාධ්‍ය පිළිබඳ නියාමනයක් කරන්න. ඉතින් දැනට එහෙම මාධ්‍ය ස්වයං මාධ්‍ය ඇරෙන්නට මාධ්‍ය සම්බන්ධයෙන් වෙනම නීතියක් නැහැ. හැබැයි කෙසේ වෙතත් මාධ්‍යයක් පැහැදිලිව මේකට සහ ඉන්ඩිරෙක්ට්ලි සහ ව්‍යංගව සහ කෙලින්ම තියෙන නිසා යම් මාධ්‍යයක් මේ වගේ ප්‍රචාරය කරනවා අනිවාර්යෙන්ම වැරදි වෙනවා. ඒ නිසා හිතාමතාම සහ දැනුවත්ව කරොත් දඬුවම දෙගුණයක් වෙනවා අර මං කලින් කිව්වා. නිසා මාධ්‍යයට ලොකු වගකීමක් ඒ නිසා පැවරෙනවා මේක නියාමනය කරන්න. මේකට ඉඩ නොදෙන්න මේකට ආධාර සහ අනුබල නොදෙන්න. ඉතින් ඒ නිසා ඒ බලය ඒ ව්‍යංග ඒක හයිය මාධ්‍ය ආයතනයේ ඒ වගකීම යුතුයකම තියෙනවා. නීතියෙන්ම කිර කරලා තියෙන්නේ කියලා මට සුපුන් උත්තර දෙන්න තියෙන එකට. මම හිතන්නේ සුපුන් මෙතන ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ ප්‍රශ්නේ ඇත්තටම මම හිතන්නේ හරි වැදගත්. ඒකෙන් අහලා තියෙන්නේ නිත්‍යානුකූල විදියට රෙජිස්ටර් වෙච්ච නැත්නම් ලියාපදිංචි වෙච්ච සමාගමක් විසින් මේ ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් ඒක නිත්‍යානුකූල වෙනවද කියලා. එහෙම නැහැ. ඒ කියන්නේ නිත්‍යානුකූලව ලියාපදිංචි වෙච්ච සමාගමක් කියන්නේ නීතියේ ඉදිරියේ පුද්ගලයෙක්. අපි වගේ ස්වභාවික පුද්ගලයෙක් නෙමෙයි නමුත් કૃතිම පුද්ගලයෙක්. දැන් මේ සමාගමක් කියන કૃතිම පුද්ගලයාට පවා කරන්න පුළුවන් නිත්‍යානුකූල දේවල් විතරයි. නීති විරෝධී දේවල් කරන්න බෑ. ඉතින් ඒක නිසා නීති විරෝධී පිරමීඩ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න ස්වභාවික පුද්ගලයෙක්ට බෑ වගේම තමයි કૃතිම පුද්ගලයෙක් වන සමාගමකටත් ඒක කරන්න බෑ. මොකද සමාගමක් පවා අද තියෙන 2007 සමාගම් පනත යටතේ සමාගමක් පවා නීතිය ඉදිරියේ ලක් වෙන්න පුළුවන් අපරාධමය වරදකට. මෙතන මට ඒක සිංහල වචනේ මතක නැහැ alter ego කියලා සංකල්පයක් තියෙනවා. මේ alter ego කියන සංකල්පය යටතේ සමාගමක් නීති විරෝධී ක්‍රියාවක නිරත වුණොත් එකී සමාගම වෙනුවෙන් කටයුතු කරන ලද පුද්ගලයන්ව නීතිය රැහැනට හසු කරගන්න පුළුවන්. ඒකද සමාගමටවත් පුළුවන්කමක් නැහැ මෙහෙම දෙයක් කරන්න. ඔව් මම හිතන්නේ අපේ සහභාගී වෙලා ඉන්න අය ඔබතුමියට ප්‍රශ්න යොමු කරනවා. මට මේ පේන ප්‍රශ්න සුපුන්ට පේන්නේ නැද්ද? මට පේනවා එතනදී. ඔව් මම ඒක වැදගත් ප්‍රශ්නයක් නිසා මම ඒකට උත්තරේ දුන්නේ. ඔව් මම හිතන්නේ අපිට සමහර ප්‍රශ්න යොමු කරලා තියෙනවා ව්‍යාපාර නාම වලින් අපිට හැකියාවක් නැහැ නේද ඒක non ethical ඒක මේ මම හිතන්නේ සදාචාර සම්පන්න නැහැ. ඒ කියන්නේ දැන් මේ ප්‍රශ්න ගත්තාම ගොඩක්ම තියෙන්නේ මේක ගාන වැඩි. නමුත් මෙයාලා මේ කරගෙන යන වැයි නීතියට අහු වෙන්නේ නැත්තේ කියන මම හිතන්නේ ඔබතුමිය කලින් පැහැදිලි කරා වගේ මේක රෙජිස්ටර් කරලා තියෙන භාණ්ඩ හා සේවා යටතේ. එතනදී මේ මම හිතන්නේ මේ නීතියේ කිසිම තැනක කියවෙන්නේ නැහැ පිරමීඩ කියන වචනේ. හරි නේද? ඔව් අනිවාර්යයෙන්ම. මේක තමයි තියෙන ප්‍රශ්නේ. අනිත් එක තමයි දැන් මෙතනින් හුඟක් වෙලාවල් වලට මොකද වෙන්නේ දැන් මේවා මේ තොරතුරු මේවා ප්‍රචාරණය කරන අය මොකද කරන්නේ? ඒගොල්ලෝ හුඟක් වෙලාවල් වලට ඒ රැස්වීම පවත්වනකොට කියනවා මේවා මේ දැන් රැස්වීම අමතන අයව හඳුන්වා දෙන්නේ මහ බැංකුවේ ඉහළ නිලධාරියෙක් විදිහට. එක වෙලාවක ඒක වුණා අනුරාධපුරේ රැස්වීමක් අමතනකොට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති විදියට තමයි ඒ කතා කරපු පුද්ගලයාව කතා කරේ නිකම් පුද්ගලයෙක්. නමුත් හඳුන්වා දුන්නේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කියලා. එහෙමත් නැත්නම් ඒ කතා කරන කෙනා පොලිසියක ඉහළ නිලධාරියෙක් කියලා තමයි හඳුන්වා දෙන්නේ. ඉතින් දැන් එතකොට ඒගොල්ලෝ පෙන්නනවා නීතියේ ආශිර්වාදය මහ බැංකුවේ අනුමැතිය අනුදැනීම අපි මේගොල්ලෝ මේ කරන ක්‍රියාවල් වලට තියෙනවා කියලා. අනික ඔයගොල්ලෝ මන් දන්නේ පත්තරවල දකින්න ඇති එක වෙලාවක මේ නීති විරෝධී ආයතනය පොලිසිය ඉස්සරහා තමයි තමන්ගේ මූලස්ථානය කරගෙන ගියේ. ඉතින් අර එහෙම කරනකොට මිනිස්සු තුළ ඇති වෙනවනේ විශ්වාසය. ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම සඳහා තමයි මේ වගේ දේවල් සිද්ධ කරන්නේ.
ඉතින් අනිත් එක දැන් මේ වෙලාවේ මිනිස් ජනතාවට තියෙන එකම අරමුණ තමයි අර තමන් මේ ආයෝජනය කරපු සල්ලි වලින් මුදල් උපය ගන්න එක. ඉතින් ඒගොල්ලෝ ඉතින් ඒක හින්දා කම්ප්ලේන් කරන්න යන්නේ නැහැ. කම්ප්ලේන් කරන්නෙත් නැහැ. ඒගොල්ලෝ බලන්නේ අර කියපු අපිට පොරොන්දු වෙච්ච මේ ලාභය කොයි වෙලාවෙද ලැබෙන්නේ කියලා බලා ගන්නවා මිසක් අර ඒගොල්ලන්ගේ මනස ප්‍රී ඔකියුපයිඩ්. ඒක නිසා ඒගොල්ලෝ එතනින් එහාට නීතිය ඉදිරියට යන්න උත්සාහ ගන්නේ නැහැ. නීතිය ඉදිරියට යන්නේ සේරම දේවල් වෙලා ඉවරුණාට පස්සේ. ඔව් මම හිතන්නේ මේ ඔබතුමිය ස්ථානයක් ඉදිරියේ තියෙන ආයතනයක් ගැන සඳහනක් කරා. ඔවුන්ගේ තර්කය වෙන්නේ හැමතිස්සෙම හරි මේක පුළුවන් නම් නවත්තන්න. මොකද මේක අපි දීර්ඝ කාලයක් තිස්සේ කරන් යන දෙයක්. එතනදී මම හිතන්නේ මේ ජනාධිපති නීතිඥතුමනි ඔවුන්ගේ තර්කය තමයි මේක දීර්ඝ කාලයක් තිස්සේ කරන් යන්නේ. මේක පිරමීඩ නෙමෙයි. මේ කොහොමද මේක නීතිය රැහැනට අහු වෙන්නේ නැතුව මේ දේවල් කරගෙන යන්නේ? පොඩ්ඩක් ආයි ඒ පස්සේ පොඩ්ඩක් සුපුන් මට අහන්න. ඒ කියන්නේ දැන් පිරමීඩ ව්‍යාපාර තුල දැන් දීර්ඝ කාලීනව සිදු කරන පිරමීඩ ව්‍යාපාර තියෙනවානේ. එතනදී ඔවුන් නගන තර්කයක් තමයි මේක මේ අපි කාලයක් ඉඳලා කරන්නේ. මෙන්න මෙච්චර කාලයක පටන් ගත්ත කම්පැනියක් මේක. නමුත් මේක පිරමීඩයක් නම් අපි දැනටවත් අහු වෙන්න ඕන. නමුත් ඒක නීතිමය රැහැණින් කරගෙන නැහැ. ඒකට හේතුව මොකද්ද? මනුල් දැන් ඔය මං හිතන්නේ සුපුන් මනුල්ුත් ඔය අපේ මේ වේදිකාවේ ආනවා chat room එකේ ඔය ප්‍රශ්නේම තමයි. ඒ කියන්නේ එක එක රටවල් වල පිට රටවල් වල මේක සලකනවා ඒවා ලංකාවේ විකිනනවා ඇයි බැරි එහෙම කියලා තමයි අහන්නේ. ඇයි පාරිභෝගික ආරක්ෂක අධිකාරී පනතේ නීතියට අහු වෙන්නේ නැත්තේ? ඇයි උපරිම මිලක් දාන්න බැරි වගේ ප්‍රශ්නත් ඔය chat එකේදී අහනවා. මම ඒකත් එකතු කරගෙන මේ ප්‍රශ්නට උත්තර දෙන්නම්. දැන් මේ භාණ්ඩ විකුණන එක සම්පූර්ණයෙන් වෙනම එකක්. දැන් දැන් සර්වර් මියුට් වුණා. සර්වර් මියුට් වුණා. සර්ගේ මයික් එක මියුට්ලා තියෙන්නේ. මම හිතන්නේ අපේ තාක්ෂණික සර් ඉක්ුතු දිනයක් මේ භාණ්ඩ වුණ ඕනේ කියලා කීයෙන් කී දෙනාද දන්නේ? නීතිඥයෝන්ගෙන් කීයෙන් කී දෙනාද දන්නේ? එතකොට මේ භාණ්ඩ වගේ රිසීට් එකක් ඉල්ලුවොත් රිසීට් එකක් දෙන්න ඕන කියලා කීයෙන් කී දෙනාද දන්නේ? ඉතින් මම මේ කතා කරන්නේ සාමාන්‍ය භාණ්ඩයක් ගැන. හරි. ඒ වගේ විශාල ආරක්ෂාවල් දේවල් තියෙනවා. ඒ කියන්නේ තරංගයක් වළක්වන්න පාරිභෝගික ආරක්ෂා පනතේ තියෙනවා කියලා තියෙනවා. එතකොට ක්‍රියාත්මක ඇත්තට වශයෙන්ම වෙන්නේ ওই ගෑස් වගේ වල මිල වැඩි කරද්දි පාරිභෝගික ආරක්ෂා අධිකාරියේ අනුමැතිය ඕන කියන ඒවා විතරයි. නමුත් ඔය පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට තියෙන ඒවා කිසිම අපේ ජනතාව දැනුවත් නැහැ. පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳව පිට රටවල් වල හරිම ක්‍රියාකාරී. ඒගොල්ලෝ උසාවි යනවා සංවිධාන බිහි වෙලා. ඒ මොකද පාරිභෝගික කියන්නේ ඔබ අප සියලු දෙනා මේ රටේ ඉන්න පුරවාසියෝ. නමුත් අපේ පාරිභෝගික ආරක්ෂා අපි දන්නවා මේ දේශපාලන විදියට ඔය වේදිකාවල දැන් සහ සමාජ මාධ්‍යයේ රූපවාහිනියේ හිටියට සැබවින්ම ජනතාව දැනුවත් කරලා මේක යන්න ඕනේ කොහටද කරන්න ඕනේ කොහෙද කියලා මේ තියෙන නීති ක්‍රමයවත් දන්නේ නැහැ නේ සුපුන්. ඉතින් මේ එතන තමයි මේ ගැටලුව තියෙන්නේ. මේ දෙකේ වෙනස තේරුම් බෑ. ඉතින් මේ අනුව පැමිණිලින ප්‍රමාණය අඩුයි. නමුත් මේක මේ ප්‍රශ්නේ ඊටාම තියෙනවා. ඉතින් අර පොලිසිය ඉස්සරහ තිබිලත් ඉතින් අත්අඩංගුවට යන්නේ නැත්නම් ඉතින් ලොකු ප්‍රශ්නයක්. අන්න ඒ වගේ. ඉතින් ඒකයි මට ඒකට දෙන්න තියෙන උත්තරේ. මම හිතන්නේ ඒකට ඇද්ද සුපුන් තා මොන හරි ඒක තව ඔබගෙන් ප්‍රශ්නයක්. අනිත් එක තමයි සර් අනිත් එක ඒක පැහැදිලි කරගන්න පුළුවන් හොඳම දේ තමයි හිතන්නකෝ දැන් අපේ රටේ නීති විරෝධී මත්පැන් හිතන්න කොච්චර කාලයක් තිස්සේ නීති විරෝධී මත්පැන් නවත්තන්න අපේ රටේ නීති පනවල තියෙනවා. ඒකට අවශ්‍ය උත්සාහයන් ගන්නවා. නමුත් අදටත් නීති විරෝධී මත්පැන් ව්‍යාපාරය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය. ඔයගොල්ලෝ දන්නවා මත්ද්‍රව්‍ය වළක්වන්න කොච්චර දැඩි නීති රටේ ක්‍රියාත්මක වෙනවද කියලා. ඒ වගේම තමයි මේක. දැන් මෙතනදී මම හිතන්නේ නීතියක් තිබීමෙන් පමණක් මේක නවත්තන්න බෑ. මහ ජනතාව විදියට අපිත් මේකට ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වෙන්න ඕන, දායක වෙන්න ඕන. අනිත් එක තමයි political will. ඒ කියන්නේ දේශපාලනයට අවශ්‍යතාවයක් තියෙනවනේ මේ සෑම නීති විරෝධී ක්‍රියාවක්ම නවත්තන්න. ඉතින් අර කොච්චර නීති තිබුණත් මත්පැන් ව්‍යාපාරය, මත්ද්‍රව්‍ය ක්‍රියාත්මක වෙනවා වගේම තමයි නීති විරෝධී පිරමීඩ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක තියෙන්නේ අර අපි හැමෝම සවිමත් වෙලා බලගැන් වෙලා
මේ ක්‍රියාවන් නවත්තන්න අපි හැමෝම ඒ කියන්නේ හැම රටේ ඉන්න හැම ජනතාවටම මේකට අවශ්‍යතාවය තියෙන්න ඕන. ඉතින් අර සමහර අය සමන්ට පොඩි පාඩුවක් වුණා එහෙම නැත්නම් අසාධාරණයක් වුණා කියලා ඒගොල්ලන් අර ඇසර්ටිව් නෑ තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න උත්සාහයක් ගන්නෙ නෑ. ඒකම තමයි මෙතෙන්ට දීන තියෙන උත්තරේ. ඒක නිසා අර කවුරු හරි කෙනෙක් ආගියු කරාට මේවා නීති විරෝධී නම් අත්අඩංගුවට ගන්න කියලා කිව්වට අත්අඩංගුවට නිකම්ම නිකම් ගන්නෙ නෑනේ. අත්අඩංගුවට ගන්න පැහැදිලි සාක්ෂි ඇතුව චෝදනාවක් තියෙන්න ඕන. ඉතින් අපේ රටේ ජනතාව තමන්ගේ අයිතිවාසිකම් ගැන සැලකිලිමත් වෙලා මේ විදියට සත්‍ය චෝදනාවක් පැහැදිලි චෝදනාවක් කරන තාක්කල් මේ තත්ත්වය මේ විදියටම තියෙයි දිගටම. ඔව් මම හිතන්නේ එතන හොඳ පැහැදිලි කිරීමක් තිබ්බ ලංකාව ගැන තිත්ත ඇත්ත. ඒක තමයි ඒකේ ප්‍රධාන කාරණය වෙන්නේ. ඉතින් තව දෙයක් තමයි අපිට යොමු කරන්නේ මෙහි පිරමීඩයට සම්බන්ධ වුණාට පස්සේ සියලු මුදල් ලැබෙන්නේ බැංකු ගිණුමකට. බැංකු ගිණුමකට තමයි ගිණුම් ගත කරන්නේ මාසයක් අවසානයේදී. එතනදී මේ බැංකු ගිණුමකට කිසිදු ආදාය කියන්නේ ප්‍රූෆ් එකක් නැත්තම් කිසිදු ආදායමක් වැටෙනව නම් ඒක අනිවාර්යෙන් මුදල් විසුද්ධිකරණ පනත යටතේ කොහොමද මේකට කියන්නේ ක්‍රියාමාර්ගය වැටෙන්නේ? අපිට කියන්නේ අපිට මුදල් ගෙවීමක් හෝ මුදල් ලබා ගැනීමක් පෙන්වන්නට බැරි නම් මෙවැනි ආදායමක් එද්දී හරියටම අපිට කියන්න බෑ මේ බැංකු ගිණුමක් කරහයි මුදල් එකතු කරන්න කියලා. නීති විරෝධී පිරමීඩවලදී හුඟක් වෙලාවට එකතු කරන්නේ කෑෂ්. බැංකු ගිණුමකට නෙමෙයි. ඒක එතනදී එක්කෝ අර යම්කිසි වැඩමුළුවකට එකතු කර පැමිණිච්ච අයගේ මුදල් එකතු කර ගන්නවා. එහෙමත් නැත්නම් අර අලුතෙන් එකතු වෙන සමාජිකයා හරහා මුදල් එකතු කර ගන්නවා. හැම වෙලාවකම අපිට කියන්න පුළුවන් කමන්නේ ඒක බැංකු ගිණුමක් කරහා එන්නේ කියලා. දැන් ඔබ කිව්ව දේ තරකය හරි. දැන් ඔබ කිව්වා වගේ කිසියම් කෙනෙකුට ඔප්පු කරන්න බැරි නම් තමන්ගේ ගිණුමට මේ මුදල් ආවේ මොන ක්‍රමයකින්ද කියලා. ඒ සෝස් එක නැත්තම් ඒ හම්බෙච්ච ක්‍රමය පැහැදිලි කරන්න බැරි නම් ඇත්ත මුදල් විශුද්ධිකරණ යටතේ ඒක අනිවාර්යයෙන්ම ට්‍රේස් වෙලා ඒ සම්බන්ධයෙන් ඊට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒක පැහැදිලි තර්කයක්. ඉතින් එතකොට එතනදී ඒ පුද්ගලයාට උත්තර දෙන්න ක්‍රමයක් නැත්තම් පැහැදිලි කරන්න බැරි නම් තමන්ගේ ගිණුමට මේ මුදල් වැටුනේ කොහොමද කියලා එතනදී මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට එළිය පියවර ගන්න පුළුවන්. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් උපුල් මම ඒකට එකතු කරන්නද? ඔය දැන් මම බැංකුවක වෙන්නේ මෙහෙමයි. දැන් ලක්ෂ 10කට වඩා આવොත් අනිවාර්යයෙන්ම ඒ සෝස් එක මොකක්ද කියලා අහන්නම ඕනේ. ඒකේ තර්කයක් නැහැ. ඒක බැංකුවේ කළමනාකරුගේ යුතුයකම. එහෙම නැත්නම් FIU එකට එහෙම නැත්නම් ෆිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් යුනිට් ඒ මුදල් පිළිබඳ පරීක්ෂණ කරන විමර්ශන කමිටුවට අපි දන්වන්න ඕනේ බැංකුවක. ඒක බැංකුවේ පැහැදිලිව තියෙනවා. හැබැයි ඒකම එක පිළිවෙලකට නැතුව එක පාටම ගොඩක් මුදලක් එනවා. අන්න එහෙම වුණොත් අපි විමසිලිමත් වෙන්න ඕනේ. මේ බැංකුවක කාර්යභාරයයි මම මේ කියන්නේ. කරලා අපි වාර්තා කරන්න ඕනේ. හදිස්සියේ වාර්තා කළේ නැත්නම් බැංකුවට දඩ ගහනවා. බැංකුවට දඩ ගහනවා. අහු වුණොත් එහෙම දඩ ගහනවා. ඒකට අපි බලන්න තියෙන එච්චරයි. යම් සීමාවක මුදලක් තියෙනවා ඊට වඩා ලැබුණොත් එක පාටම අහන්න වෙනවා. කොහෙන්ද ලැබුණේ? මොකද්ද ඉදමක් විකුණලාද? මොන විදියකටද කියලා. එහෙම නැත්තම් නැවත වරක් කියන සාමාන්‍යයෙන් යාගේ පඩි වැටෙනවා. ඒ යන විදියට නැතු එක පාටම ලොකු මුදලක් එනවා. අන්න එතකොට විමසිලිමත් වෙන්න ඕනේ. ඒ ඇරෙන්න ඔබ කිව්වා වගේ අපිට බැංකුවකට මේ ඒන මුදල් දැනුම් දීමේ යුතුයකමක් නීතියෙන් නැහැ. එහෙම ඒ වගේම අපි එහෙම නොදැන්නුවා කියලා ඒ වගේ තත්ත්වයක් යටතේ අපිට මහ බැංකුව දඩ ගහන්නත් බෑ මුල්‍ය ආයතන. ඒකයි සුපුන් තත්ත්වය. ඔව්. එතකොට දැන් අපිත් එක්ක දැන් අපේ ශ්‍රාවකයන්ට දෙන ප්‍රශ්නයක් තමයි දැන් ඔහු පිරමීඩයක් කියන්නේ ඔහු පිරමීඩ ව්‍යාපාරයකට මුදල් දාලා නැත්තම් ඔහු මේ පිළිබඳව දන්නවනම් එතකොට ඔහුට පුළුවන් ද නීතිය ඉදිරියේ සරණක් පතනට මේ ව්‍යාපාරයක් ගැන කියලා පැහැදිලිව ඕනෑම කෙනෙකුට ඒ කියන්නේ මේකට සම්බන්ධ නැති කෙනෙක් ගැන උසුපුම් කියන්නේ අනිවාර්යයෙන්ම පැමිණිලි ගන්න පුළුවන්. ඕනෑම පුද්ගලයෙකුට අපි දන්නවා වරදක් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න වගකීමක් යුතුයකමක් නැහැ. නමුත් ඒ අයිතිය මේ පුරවැසිය ඕන කෙනෙකුට තියෙනවා. මේ ඔය වරද විතරක් නෙමෙයි ඕනෑම වරදක් ලංකාවේ තියෙන පැමිණිල්ලක් කිරීමේ අයිතිය තියෙනවා. හරි. මම හිතන්නේ අපිත් කියන්නේ අපි මේ ප්‍රශ්න වලට ලොකු කාලයක් දුන්නා අපිට ප්‍රශ්න යොමු කරන්න. මම හිතන්නේ ඒ අතරින් ආව ප්‍රශ්න අපි බොහොමත්ම තෝරා බේරගෙන මම හිතන්නේ
ඉන්දිරා මැතිනි කිව්වා වගේම අපිට සමහර ප්‍රශ්න තියෙනවා අපිට ඒකට උත්තරයක් දෙන්න බැහැ. මොකද එතන ව්‍යාපාර නාම තියෙනවා. ඒ සම්බන්ධව තමයි ගොඩක් ප්‍රශ්න එවලා තිබ්බේ. එතකොට තව කෙනෙක්ට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේකට අපිට නඩු කටයුත්තකට යන්න පුළුවන්. නඩු කටයුත්තකට යන්න පුළුවන් මහ බැංකුව දැනුවත් කරලා අපි සාක්ෂි සහිතව අපිට නඩු කටයුත්තකට යන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපිට මේකට වන්දි මුදලක් ලැබෙනවා. ඊට පස්සේ අපිට කිව්වා අපේ ගරු ජනාධිපති නීතිතුමන් ඔහුට වන්දි මුදලක් අනිවාර්යෙන් ලබා ගන්නට පුළුවන්. මොකද මේ සිදු කරන පුද්ගලෙක්ට ඔවුන්ගෙන් ගත්තා වගේ දෙතුන් ගුණයක වන්දි මුදලක් ඔවුන්ට ගෙවන්න සිදු වෙනවා නඩු කටයුතු අවසානයේදී. මම හිතන්නේ අපි පොදු ප්‍රශ්න පොදු කුලකයකට අපි උත්තර දීලා ඉවරයි. මම හිතන්නේ මෙතනදී අපි කතා කරන්න ඕනේ පිරමීඩයකට සල්ලි දානවට වඩා එතනින් කොහොමද ගැලවෙන්නේ කියන. මොකද සල්ලි දැම්මට පස්සේ ඒක හරියට නිකන් නූල් බෝලයක් වගේ පැටලිච්ච. කොහෙන් කෙලවර වෙනවද කියන එක අපි දන්නෙත් නැහැ. මොකද දේශපාලන වාතාවරණයත් එක්ක ඒ කොතනින් නවතීද කියලා දන්නෙත් නැහැ. මම හිතන්නේ අපේ මේ වැඩසටහනේ අවසානයේ කෙමින් කෙමින් අපි ලං වෙලා ඉන්නවා. ඉතින් මහාචාර්යතුමනි ඔබතුමියට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය ගැන මේ අපි සහ මේ වැඩසටහන් සම්බන්ධව? මොකද අපි හදන්නේ හැම වෙලාවෙම මේ සමාජයේ වැරදි තොරතුරක් හෝ වැරදි මට්ටමකට යනවා නම් ඒක එතනින් වළක්ව ගන්න. ඇත්තටම කරන්න තියෙන හොඳම දේ තමයි ජනතාව නීති විරෝධී ව්‍යාපාරවලට මේ වගේ පිරමීඩ ව්‍යාපාරවලට සම්බන්ධ වෙන එක වළක්වන එක. ඉතින් ඒක වළක්වන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි දැනුවත් කිරීම. දැන් ඇත්තටම මම හිතන්නේ මේ ලියෝ ක්ලබ් නිල්වල ආයතනය මගින් සිද්ධ කරන්නේ ඒ දේ. ඉතින් මේ දැනුවත් කිරීම ඉතාමත්ම අවශ්‍යයි. මොකද මම කිව්වනේ මේ ජාවාරම් කාර්යෝ කියන අය අපිට වඩා පියවර දෙකක් ඉදිරියෙන් ඉන්නේ. ඒක නිසා අපි එක දෙයක් කරනකොට ඒගොල්ලෝ ඊට වඩා පියවර දෙකකින් නැත්නම් ඊටත් වඩා එහා පියවරක් ඒගොල්ලෝ අනුගමනය කරනවා අපි කරන දේ නවත්තන්න. ඒක නිසා අපිට මේක සුළුවෙන් පටන් අරන් සමහරක් වෙලාවට අපේ අද ඔඩියන්ස් එක එච්චර ලොකු වෙන්න ලොකු ප්‍රමාණයක් නැතුව ඇති. ඉතින් කොහොම හරි අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ අපි මේ විදියට දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වාගෙන යන්න ඕනේ. ඒ වගේම මෙතනදී මේ දැනුවත්භාවය ලබා ගන්න අයට අපි ඉල්ලීමක් කරන්න ඕන. තමා ලබාගත්තු දැනුම තමන්ගේ පවුලේ අයට, හිතමිතුරන්ට, ඥාතීන්ට, අසල්වැසියන්ට මහජනතාවට ලබා දීලා මේ වගේ දේවල් වලට ගොදුරු වෙන එකෙන් මහජනතාව බේර ගන්න කියලා. දැන් ඇත්තටම සුපුන් කියපු දේ හරියටම හරි. කෙනෙක් අහු වුණාට පස්සේ අපිට නීතිය රැකවරණය ලබා ගන්න තියෙන ඉඩ හරි අඩුයි. මොකද මේක අර උසාවියක පැහැදිලිව ඔප්පු කරන එක ඒක අපි කියනවා වගේ ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඉතින් හොඳම දේ තමයි ජනතාව මේ වගේ ජාවාරම් වලට ගොදුරු වෙන එක නවත්තන එක. ඉතින් මම හිතන්නේ ඇත්තටම මේ ලියෝ ක්ලබ් නිල්වල ආයතනය මම විශ්වාස කරනවා මම දකිනවා කරන්නේ ලොකු සත්කාරයක්. ඉතින් මම හිතන්නේ මම හිතනවා ඉස්සරහටත් මේ වගේ වැඩසටහන් පවත්වාගෙන ගිහිල්ලා මහජනතාව දැනුවත් කරලා කරන්න අඛණ්ඩව නිරන්තරයෙන්ම ධෛර්යය ලැබෙන්න කියලා. මේක තමයි මම හිතන්නේ කරන්න තියෙන එකම සහ හොඳම ක්‍රමය. මොකද මහජනතාව මේවට හසු වුණේ නැති වුණොත් එතකොට ජාවාරම්කාරයෝ තවදුරටත් මේවා කරගෙන යන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා තවදුරටත් ජනතාව මුලා කරන්න බෑ කියලා. ඉතින් මං හිතන්නේ මේක තමයි මේක ලොකු ආශිර්වාදයක් මේ ආයතනයේ ලොකු ආශිර්වාදයක්. මොකද ජනතාව මේ බොරු වලට නැත්නම් මේ මුලාවල් වලට ගොදුරු වෙන එකෙන් ඕන බේරා ගන්න එක. ඔව්. ඒ වගේම ගරු ජනාධිපති නීතිතුමනි දැන් මෙවැනි වැඩසටහන් වලට අමතරව යම්කිසි පුරවැසියෙක්ට කැමති නම් මේ පිළිබඳව විස්තර දැන ගැනීමට රජය මගින් යම්කිසි වෙබ් අඩවියක් ඒ සඳහා පළ කරලා තියෙද? මහ බැංකුවේ පැහැදිලිවම එක ලීෆ්ලට් එකක් තිබුණා. මම ඒකත් අද හොයලා බැලුවා අන්තර්ජාලයෙන්. ඒ වගේ තියෙන ඕනතරම් තොරතුරු පිරමීඩ ක්‍රමය ගැන ඇති වෙන්න තොරතුරු තියෙනවා. පිටරටවල් වල තොරතුරු තියෙනවා. මම දැක්කා දැන් chat එකටත් එකතු කරා ජාත්‍යන්තරව එකතු වෙලා කරලා යන විධි ක්‍රම ගැන. ඉතින් ඒ වගේ තොරතුරු ලබා ගන්න තියෙනවා ක්‍රමවේද. ඔව් මම හිතන්නේ ඔබතුමාටත් ලියෝවරයෙකු වශයෙන් අපිට යම්කිසි පණිවිඩයක් දෙන්නට ඇති. මම හිතන්නේ මේක තමයි හොඳම අවස්ථාව. ලියෝ කියලා කියන්නේ leadership experience and opportunity මගේ මතකයේ හැටියට හරිනේ සුපුන් අපි නායකත්වයෙන්
පළපුරුද්ද ඒ අවස්ථාව. එතකොට අපි මම ඇත්තටම තරුණයෙක් හැටියට ඒ කියන්නේ ඕගලන්ගේ වයසේ ඉන්න කාලේ අපි හරිම අපිට මේ වගේ සමාජ මාධ්‍ය තිබුණේ නැහැ. අපි පෝස්ටර් වලින් තමයි කටයුතු කරේ රැට ගිහිල්ලා මම ඒකයි මගේ මතකයට ගියා කියන්නේ පාප්ප ගාලා පෝස්ටර් අරවල තමයි අපි එක එක රැස්වීම් සම්මතන තිබ්බ රැට පාන් උයි සම්බෝලයි ඔය පාරේ කඩේකින් අරගෙන කාලා ඒක මගේ සුන්දර මතකයන් වලට ගියා කියලා. අද ඔබ වගේ මේ වගේ අපිට ඒ කාලේ තිබුණේ නැහැ නේ 78 එහෙම 76 78 78. ඉතින් අද ඊට වඩා විශාල පහසුකම් ඔබට තියෙනවා. ඒ කියන්නේ නායකත්වය ගැනීම තමයි වැදගත් වෙන්නේ. අපි එකිනෙකා අන්න ඒකයි මම කියන්නේ. ඒ ආපහු මම හැරලා බලද්දී අපි ඒ කාලේ ගත්ත පොඩි දේවල්. දැන් මම නිකන් උදාහරණයක් හැටියට කියන්නම් දලුකානේ මේ සුලිසුලන් ඇවිල්ලා ගෙවල් කැඩුනහම ගෙවල් 10ක් හදන්න අපේ ගම්පහ ලියෝ සමාජයේ ගිහිල්ලා ගෙවල් හැදුවා. එහි ඉනගෙන. ඉතින් ඒව බොහොම අහිංසක පොඩි වැඩ වෙන්න පුළුවන්. නමුත් ඒ ගත්ත පන්නරේ, ඒ ගත්ත නායකත්වය අදත් ඇඟේ තියෙනවා. ඉතින් මේ ලියෝ සමාජය කරන්නේ අන්න ඒක. ඉතින් අපි ඒ ඔබ තරුණ වයසේදී ඔබ කරන මේ ක්‍රියාව හරි වැදගත්. මොකද මේක මේ ඉන්න ටික දෙනා හරි වගේ විතරක් නෙවෙයි. එතකොට දැන් මේ වගේ නායකත්වය, ඒ ගන්න පළපුරුද්ද මේ විදියට සමාජයේ ඉදිරියට ප්‍රගමණයට ලොකු වෙනසක් අපේ ලියෝ සමාජයෙන් එදත් කරා අපේ පහසුකම් හැටියට අද ඔබ ඒක තවත් පින්මක් අරගෙන කරනවා. ඉතින් මේ අර අවසාන මට ඒ නම දැන් හොයාගන්න නම අන්තිමටම දීර්ඝ ලෙස ජාත්‍යන්තර විදියට දෙනවා. මොකද පුරවැසි සංවිධාන හැදෙනවා. ලියෝ සමාජයට පුළුවන් පුරවැසි සංවිධාන හදන්න. හරි. මම කියන්නේ උදාහරණයක් හැටියට. මොකද අපේ නීතිකමේ අපේ මහාචාර්ය නානායක ඉන්දිරා නානායකාර මහත්මිය එක ගෙවි public interest litigation මහජනයා වෙනුවෙන් උසාවියන් හැකියාව තියෙනවා. අන්න ඒ විදියට සැබෑ පාරිභෝගික මිනිසුන්ගේ අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයක් වුණත් මෙහි ලියෝ සමාජයට ආරම්භ කරන්න පුළුවන්. ඉතින් මන් දෙන පණිවිඩය තමයි අපි සමාජ ක්‍රියාකාරීන් වෙන්න ඕනේ. ඒක තමයි අවසාන chat එකට ආපු පණිවිඩය කියන්නේ. නියාමනය කරගන්න අපේ අයිතීන් රකින්න අපේ අයිතීන් වෙනුවෙන් කතා කරන එක. අන්නේ ඒක ඔබ දෙන නායකත්වයේ හරිය වැදගත් මේ වගේ දේවල් වලින්. ඉතින් ඒ නිසා මම බොහොම සතුටු වෙනවා. නිහතමානී ආඩම්බරයක් තියෙනවා. මම ලියෝ සමාජිකයෙක් වෙච්ච එක ගැන ඔබලා මේ කරන වැඩත් එක්ක. බොහොමත්ම ස්තුතියි. මම හිතන්නේ මේ අපේ මේ වැඩසටහන තුලින් ලොකු දැනුමක් කට්ටියට හම්බුනේ. ඒ වගේම දැනටත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කට්ටිය උන්ට තියෙන ප්‍රශ්න අපිට යොමු කරන්නට හදනවා. මම හිතන්නේ ඔබට තියෙන ප්‍රශ්න අපිට අපේ Google ෆෝම් එක හරහා යොමු කරන්න. අපිට පුළුවන් අපිට හැකි පමණින් ඒ සම්බන්ධ නීතිමය පසුබිම ඔබට පිළිතුරක් වශයෙන් ලබා දෙන්න. මම හිතන්නේ ඔබ දෙපළ අපිට ඒට උදව් කරાવી. ඉතින් බොහොමත්ම සතුටුයි මේ වගේ වැඩසටහනක් ඔබ වගේ දෙපළක් එක්ක සිදු කිරීම සම්බන්ධ. මම හිතන්නේ නිල්වා ලියෝ සමාජයේ දෙවන අධීර අද මේ විදිහට අවසන් වෙනවා. මම හැමෝටම කියන්න කැමතියි අපිත් එක්කම රැඳිලා ඉන්න මෙහි තුන්වෙනි අධීර අපි ළඟදීම තවත් මාතෘකාවක් යටතේ අපි ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මාතෘකාවල් ඔබට යෝජනා කරන්නට පුළුවන්. ඉතින් බොහොමත්ම ස්තුතියි හැමෝටම සුබ රාත්‍රියක්.